හරි අයිබෝන් අද අපේ පදාර්ථය හා විගණනය පාඩමේ තුන්වෙනි දවස. ඒතකොට දැන් අපි කතා කරා පළවෙනි දවසේ කතා කරේ කොහොමද මේ කියන්නේ භෞතික විද්‍යාවේ තියෙන මූලික හරයන් කොහොමද මේ මොඩර්න් ෆිසික්ස් නූතන භෞතික විද්‍යාව වෙනකොට වෙනස් වුනේ. ඒක වෙනස් වෙන්න බලපාව මූලික සාධක. ඒ කියන්නේ මූලික පරීක්ෂණ මොනවාද? ඒක යටතේ අපි කතා කරා black body radiation කෘෂ්ණ වස්තු විකිරණය කියන එක. අපි ඒක ගැන කතා කරලා ඒකේ වීන් වාදය, රේලි ජීන්ස් වාදය ඔය වගේ දේවල් කතා කරා. ඒකේ මූලික සමීකරණ දෙකක් අපි කතා කරා. ස්ටෙෆාන්ගේ සමීකරණය කියලා විකිරණ පිට වෙන වස්තුවක් ගත්තොත් ඒ විකිරණ පිට වෙන වස්තුවේ ශක්තිය පිට වෙන විකිරණ වල මුළු ශක්තිය එයා පවතින නිරපේක්ෂ උෂ්ණත්වයට කොයි විදිහට සම්බන්ධ වෙන්නේ කියලා. ඒකට අපිට සමීකරණයක් ආවා E සමානයි අපිට ඉස්සෙල්ලාම ආපු සමීකරණය තමයි පුතේ E සමානයි සිග්මා T වල හතරවෙනි බලය කියලා. ස්ටෙෆාන් කියන විද්‍යාඥයා ඒක හොයාගත්තා E සමානයි සිග්මා T වල හතරවෙනි බලය කියලා. මේක ස්ටෙෆාන් නියමය කතා කරද්දී ඔයාලට මතක ඇති නියමය කිව්වේ ඒකක කාලයකදී ඒකක වර්ගඵලයක කෘෂ්ණ වස්තුවකින් පිට වෙන මුළු කිරණවල මුළු ශක්තිය එයාගේ නිරපේක්ෂ උෂ්ණත්වය හතරවෙනි බලයට සමානුපාතිකයි කියලා. අපි ඊට පස්සේ සාමාන්‍ය වස්තුවකින් පිට වෙන ශක්තිය ගැන කතා කරා සිග්මා T හතරවෙනි බලය E A simple T කියලා. E කිව්ව පෘෂ්ඨික විමෝචකතාවය වර්ගඵලය ඊට පස්සේ කාලය. තමයි මේකේ ජූල් වලින් ඉන්නේ. මේක වොට් වර්ග මීටරයට වලින් තමයි ආවේ. ඊට පස්සේ වීන් සමීකරණය කතා කරා ලැම්ඩා වතාවක් T ලැම්ඩා මැක්ස් වතාවක් T කියන එක හැම වෙලාවෙම නියතයකට සමානයි කියලා. ඊට පස්සේ අපි දෙවෙනි දවසේ කතා කරේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය. හර්ට්ස් සහ අයින්ස්ටයින් කියන විද්‍යාඥයෝ දෙන්නා හර්ට්ස් තමයි ඉස්සෙල්ලා මේක ඔබ්සර්ව් කරන්නේ, කියන්නේ දකින්නේ. ඊට පස්සේ අයින්ස්ටයින් තමයි ඒක වෙන්නේ මෙහෙමයි කියලා කියන්නේ. ඒක වෙන්නේ මෙහෙමයි කියලා කියන්නේ. එතකොට හර්ට්ස් කිව්වා ලෝහ පෘෂ්ඨයකට විද්‍යුත් චුම්බක තරංග වදිනවම ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝන නිකුත් වෙනවා. ඒ සිද්ධියට කිව්වා ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියලා. ප්‍රකාශ කියන්නේ ආලෝකය වැදුනහම. ප්‍රකාශය කියන්නේ ආලෝකයනේ. ෆොටෝ ඉලෙක්ට්‍රික් ඉෆෙක්ට් තමයි. ෆොටෝ කිව්වහම අපි ඉංග්‍රීසි කරලා ඉංග්‍රීසියෙන් ගන්න මේ ආලෝකයට. ෆොටෝ ඉලෙක්ට්‍රික් ඉෆෙක්ට්. ඒතර ආලෝක කිරණ වැදිලා ඉලෙක්ට්‍රෝන පිටවීම කියන සංසිද්ධිය නිරීක්ෂණය කරලා ඒ සිද්ධිය කොහොමද වෙන්නේ කියලා කතා කරපුවාම ඒකත් අර පරණ භෞතික විද්‍යාවෙන් කතා කරන්න බැරි වුණා. ඊට පස්සේ අපි ඒකට අදාළව කතා කරා එන තරංගයක HF එන තරංගයක සංඛ්‍යා මේ ශක්තිය HF not එකතු කිරීම Emax නැත්නම් VS කියලා කිව්වා. VS මම හිතන්නේ VS stopping potential නැත්නම් KE max කියලා කිව්වා. ඔකට KE max කියලා කිව්වා. නැත්නම් භාගයක් MV වර්ගය කියලා කිව්වා. මොන ඔය කාරණා ටික ඔක්කොම කිව්වා. මේකේ තේරුම තමයි මොනවා හරි තරංගයක් ඇවිල්ලා ලෝහ පෘෂ්ඨයක වැදුනොත් පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න ඕන අවම ශක්තිය දේහලී ශක්තිය කියලා අපි කතා කරා. ඒක HF නෝට් කියලා. ඊට පස්සේ එයාට හම්බ වෙන චාලක ශක්තිය. මේ දෙන්න එකතුවට අර මුළු ශක්තිය සමානයි කියලා. ඊට පස්සේ අපි ඒකේ සංඛ්‍යාතය වැඩි කරද්දී ඒ කියන්නේ වදින තරංගයක සංඛ්‍යාතය වැඩි කරද්දී මොකද වෙන්නේ? තීව්‍රතාවය වැඩි කරද්දී ඒ කියන්නේ වදින කිරණ ප්‍රමාණය වැඩි කරද්දී කොහොමද වෙන්නේ? ප්‍රස්ථාරය කොහොමද හැදෙන්නේ කියන ඒවා තමයි අපි ගිය සතියේ කතා කරේ. අද කතා කරන්නේ डी බ්‍රෝග්ලි තරංග ආයම ගැන. මේක ගැන සාමාන්‍යයෙන් කෙමිස්ට්‍රි වලදී චූට්ටක් කතා කරනවා. ඒක තමයි මේ
ඉලෙක්ට්‍රෝන වලට ඉලෙක්ට්‍රෝන වලට ආලෝකයේ ලක්ෂණක්, ඒ කියන්නේ විද්‍යුත් චුම්බක තරංග වල ලක්ෂණක් තියෙනවා. ගම්මිතාවය වගේ. ඒ කියන්නේ ස්කන්ධ වලට තියෙන ලක්ෂණක් තියෙනවා. විද්‍යුත් චුම්බක තරංග ලක්ෂණක් තියෙනවා. ආලෝක මේ ස්කන්ධයක් තියෙන වස්තුන්ගේ ලක්ෂණක් තියෙනවා. දැන් අපි දැන් තමයි දන්නා ඉලෙක්ට්‍රෝන කියන්නේ ස්කන්ධයක් තියෙන වස්තුවක්. ඒකෝට එයාලට විද්‍යුත් චුම්බක තරංගයක ලක්ෂණ තියෙන්න බෑ කියලා. හොඳද? right. අපි මොකද්ද මේ ප්‍රකාශ විද්‍යුතාචරණයේදී කතා කරා. ප්‍රකාශ විද්‍යුතාචරණයේදී කතා කරා මේ වගේ විද්‍යුත් චුම්බක තරංගයක් ඇවිල්ලා ලෝහ පෘෂ්ඨයක වැදුනහම ඉලෙක්ට්‍රෝනයක් මුක්ත කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් විදලා අයින් කරන්න පුළුවන් කියලා. එතකොට තරංගයකට විද්‍යුත් චුම්බක තරංගයක් හැදිලා තියෙන්නේ, අපි තරංග පාඩමේදී ඉගෙන ගන්නවා විද්‍යුත් චුම්බක තරංගයක් හැදිලා තියෙන්නේ විද්‍යුත් ශ්‍රේෂ්ඨයක් හා චුම්බක ශ්‍රේෂ්ඨයක් පාවිච්චි කරලා. විද්‍යුත් ශ්‍රේෂ්ඨයක් හා චුම්බක ශ්‍රේෂ්ඨයක් පාවිච්චි කරලා. ඒතර විද්‍යුත් ශ්‍රේෂ්ඨයකට චුම්බක ශ්‍රේෂ්ඨයකට කොහොමද මේ වගේ ගම්මිතාවයක් දෙන්නේ කියන එක ප්‍රශ්නයක් තිබ්බා. ඒකදී වයින්ස්ටයින්ම කිව්වා HF කියලා මේ ස්කන්ධයක් විදිහට එයා ක්‍රියාත්මක වෙනවා කියලා. ක්වොන්ටම්. හොඳද? right. අද කතා කරන්නේ ඩී බ්‍රෝග්ලි තරංග ආයාමය ගැන. එතකොට මේකේ චූටි කාරණාවක් ඉස්සෙල්ලාම බලමු අපි නෝට් එකේ කොහොමද කියන්නේ කියලා. අදත් කතා කරන්නේ HTS වගේ නෝට් එකම තමයි. මම හිතන්නේ මේ නෝට් ඔයාලට හොයාගන්න පුළුවන් වෙන්න ඇති කීප දෙනෙකුට බලන්න try එකක් දීලා ඒක මේ තවදුරටත් ඒක හොයන්න. පාඩමේ මාතෘකාව තියෙන්නේ ප්‍රකාශ අංශු ද්විතය කියලා. ඒ කියන්නේ ප්‍රකාශ ගතියයි අංශු ගතියයි. ඒ කියන්නේ විද්‍යුත් චුම්බක ගතියයි පදාර්ථ ගතියයි පෙන්වන්න පුළුවන් හැකියාව ගැන තමයි කතා කරන්නේ. හරිද? right. මේක කියන ප්‍රකාශ අංශු ද්විතය. ඒතකොට ආලෝකයේ නිරෝධනය හා විවර්තනය වැනි සංසිද්ධි මගින් පෙනී යන්නේ ආලෝකයේ තරංගයන් ලෙස හැදෙන බවයි. හරි. ඒක ඔයාලා පැහැදිලිව දන්නවා. ඒක ආලෝකයේ විතරක් තියෙන සංසිද්ධියක් කියලා. නිරෝධනය සහ විවර්තනය. මම ඒකට පොඩි උදාහරණයක් කියන්නම්. උතේ දැන් මම මේකේ white board එක පාවිච්චි කරනවා. ඉස්සෙල්ලා මම ගන්න මේ වගේ දෙයක්. සාමාන්‍යයෙන් තරංගයක් ගත්තොත් එහෙම තරංග වල තියෙන විශේෂත්වය තමයි තරංග පෙරමුණු. ඔය විදිහට මොකක් හරි බාධකයක් මැදට ආවයි කියලා ඔය විදිහට බාධකයක් දිශාවට ආවොත් එහෙම
මේ විදිහට එන තරංග පෙරමුණු ඔයාලා දන්නා මේකේ වැදිලා මෙන්න මේ විදිහට ඔක හැරෙනවායි කියලා. හරිද? අපි ඔය සංසිද්ධියට සරලව කියනවා විවර්තනය වෙනවා කියලා. තියුණු ධාර හැමුවෙන් ඔක හැරෙනවා කියන්නේ. හරි. හැබැයි පදාර්ථය ගත්තොත් එහෙම පදාර්ථය කියන්නේ මේ වගේ දෙයක් පුතේ. ඒ කියන්නේ අපි හිතමුකෝ හෝස් එකක් තියෙනවා. වතුර නලයක් ඈ. මේකෙන් වතුර පිට වෙන්නේ. හරිද? මේ වතුර ගමන් කරන පෙරමුණ තමයි මම මේ අඳින්නේ. හරිද? ඒතර වතුර පාරක් එහෙම වුණාම වතුර පාර තියුණු ධාරයක් හැමුවේ ওই විදිහට ගියොත් එහෙම ඒකේ අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒකේදී අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ ඔන්න ඔය සංසිද්ධිය. ඒ කියන්නේ මේ ධාර හැමුවෙන් චුට්ටක් එහාට පැන්නත් ඒ වුණත් අපිට ඒකේ බලන්න වෙන්නේ ඔන්න ඔය විදිහටම පිට වෙනවා. මොකද ඉතිරි ටික වැදිලා පරාවර්තන වෙනවා. අනිත් ටික ඔය විදිහට ඉස්සරහට යනවා. කියන්නේ සාමාන්‍ය තරංග හැසිරෙන්නේ තරංගවල විවර්තනය දකින්න පුළුවන්. මේකේ විවර්තනයක් නැහැ. හොඳද? ඒ වුණාට විද්‍යාඥයෝ දැක්කා ඉලෙක්ට්‍රෝන වල විශේෂ දෙයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන වලට පුළුවන් පොඩ්ඩක් විවර්තනය වෙන්න කියලා. හරිද? බලමු මේක දැන් කියනවා ආලෝකයේ නිරෝධනයේ විවර්තනය වැනි සංසිද්ධි වලින් පෙනෙන්නේ ආලෝකයේ තරංගයන් ලෙස හැදෙන බවයි. එනමුත් ප්‍රකාශ විද්‍යුත් ආචරණය වෙන සිද්ධි වලින් පෙනියන්නේ ආලෝකය ෆෝටෝනේ නම් අංශු ලෙස හැසිරෙන බවයි. දැන් අපි ඉස්සෙල්ලා කිව්වා ආලෝකය කියන එක න තරංගයක් එයාට ගම්මිතාවයක් තියෙන්න බෑ. හැබැයි ප්‍රකාශ විද්‍යුත් ආචරණය යන සිද්ධීන් අපිට පේනවා ආලෝකය වගේ විද්‍යුත් චුම්බක තරංගයකට පුළුවන් ස්කන්ධයක් හොලවන්න. ඒ කියන්නේ ගම්මිතාවයක් ගන්න. එතකොට එයා ගම්මිතාවයක් ගන්න නම් එයාගේ ගම්මිතාවයක් තියෙන්න ඕනේ. කවදාකවත් ගම්මිතාවයක් මතු කරන්න බෑනේ. ගම්මිතාවයක් තියෙන්න ඕනේ. ඉතින් තරංගවලත් විද්‍යුත් චුම්බක තරංග වලට ස්කන්ධ ස්වරූපයක් තියෙනවා. ඒ කියන්නේ පදාර්ථයේ ලක්ෂණ තියෙනවා කියලා හොයාගත්තා. ඒ විදිහටම ඊපස්සේ කියන මෙන්න මේක. මේ අනුව ආලෝකයේ පොදු වශයෙන් විද්‍යුත් චුම්බක විකිරණ වර එක තරංග ලෙසත් වර එක අංශු ලෙසත් ක්‍රියා කළ හැකි බව පෙනී යයි. මේ ආලෝකයේ තරංග අංශු දෛවත ලෙස හැඳින්වේ. 1924 දී. අතන මේක 24 දී 23 කියලා කියනවා. डी ब्रोग्लियन තරංග නම් විද්‍යාඥයා විසින් ප්‍රකාශ කළේ ආලෝකයට පමණක් නොව සියලුම පදාර්ථයන්ට මෙම තරංග අංශු ද්වි ස්වභාවය ඇති බවයි. මේ ඉතා විප්ලවකාරී අදහසක් විය. මේ විස්තරය කියනවා. डी ब्रोग्ලි තරංගායන. ඉතලා මේ සමීකරණ එන විදිහ සුට්ටක් කියලා ඉන්න අපිට. අපි දන්නවා ෆෝටෝනයක ශක්තිය කියන්නේ කියන එක කියලා ලියන්න පුළුවන් E සමානයි hf කියලා. ෆෝටෝනයක ශක්තිය මට ලියන්න පුළුවන් E සමානයි hf කියලා. හොඳද? අනිත් කාරණාව තමයි අපිට ගම්මිතාවය කියන එක කියලා ලියන්න පුළුවන් රේඛීය ගම්මිතාවය සිම්පල් P සමානයි ස්කන්ධය වතාව ප්‍රවේගය කියලා. දැන් ආලෝකයේ වේගයෙන් යනවා නම් ආලෝකයේ වේගය
ගමන් කරනවා නම් අපිට m වතාවක් c කියලා උඩ ලියන්න පුළුවන්. p කෙනෙක් කෙනා m වතාවක් c කියලා. හැබැයි c ඔය විදිහට ලියන එක අසාධාරණයි කියලා කියන්නේ හේතුව මේ ඔක කොහොම පවතින්න බෑ කියන්නේ. එහෙම වුණාම මේ එනර්ජි කියන එක කියලා ලියන්න පුළුවන්. එනර්ජි සමානයි p වතාවක් c කියලා ලියන්න පුළුවන්. ඇත්තටම ඔක ඔයාලට මතක ඇති අයින්ස්ටයින් සමීකරණයක් තියෙනවා. අයින්ස්ටයින් කියන E සමාන mc වර්ගය කියලා. මේක ප්‍රසිද්ධ සමීකරණයක්. එතකොට E සමාන mc වර්ගය නිසා මට මේකේ mc කියලා වෙන් කරලා තව c එකක් ගැලවුවොත් එහෙම මේ c වෙනුවට mc වෙනුවට මට p කියලා යොදන්න පුළුවන්. එතකොට මම ලියන්න පුළුවන් මේක p වතාවක් c කියලා. PC කියන්නේ personal computer එහෙම නෙමෙයි. P කියලා C කියලා කියන්නේ 3 වැඩි කිරීම 10 8 බලය ms ඍණ 1 කියන්නේ. ආලෝකය ප්‍රවේගය. එතකොට මේක පාවිච්චි කරලා डी බ්‍රොග්ලි කිව්වා එහෙනම් P සමානයි PC සමානයි HF ය. හරි P සමානයි PC සමාන HF ය. මේ P එක මේ පැත්තට අරගෙන F එක ගන්නවා මේ පැත්තට. එතකොට C බෙදීම F සමානයි H බෙදීම P කියලා වෙනවා. C බෙදීම F සමානයි H බෙදීම P කියලා වෙනවා. මේකෙදි ඔයාලට මේක පොඩි කටු සටහනක් ගහගත්තත් කමක් නැහැ. ඔයාලගේ නෝට් එකක් ඔය දැන් ඔන්න ඔය වෙලාවට තමයි නෝට් එකක් වනේ කියලා ළමයි. හරිද? නෝට් එකක් තිබ්බනම් සාමාන්‍යයෙන් ඔයාලට දැන් මම කියන මේ අලුත් තොරතුරක් කියන දේවල් ඔයාලට ඒක ලියා ගන්න පුළුවන්. හොඳද? හරි පුතේ දැන් මම මේක මකල වෙලා ලියා ගන්න පුළුවන් වෙන දේ ලියා ගන්න කියන්නම්. හරිද? හරි ඉස්සෙල්ලාම මේ කාරණාව. E සමානයි HF කියලා වෙලා මේකට කියනවා ප්ලාන්ක්ගේ ශක්ති සමීකරණය කියලා. ඊට පස්සේ අයින්ස්ටයින්ගේ ශක්ති සමීකරණය තියෙන E සමාන mc වර්ගය කියලා. හරිද? ඊට පස්සේ ගම්මිතාවය කියලා කියන්නේ mv ට. ඒකට මෙන්න මේ සමීකරණ දෙක පාවිච්චි කරලා ශක්තිය තව සමීකරණයක් ලියනවා p වතාවක් c කියලා. මේකේ c කියලා කියන්නේ ආලෝකයේ වේගය. ආලෝකයේ ප්‍රවේගය 3 වැඩි කිරීම 10 8 වෙනි බලයේ ms වෙන එකයි. හරිද? තව සමීකරණයක් තියෙනවා. තවද ඔයාලා දන්නවා තවද විද්‍යුත් චුම්බක තරංගයක් නම් තරංගයේ වේගය කියන එක සමානයි ලැම්ඩා වතාවක් f කියලා. තරංග ආයාමයේ වතාවක් f කියලා ලියන්න පුළුවන්. මෙන්න මේ සමීකරණ දෙක. මෙයයි මෙයයි. සමීකරණ දෙක පාවිච්චි කරලා සමීකරණ දෙක ඔන්න යාර තුන්වෙනි සමීකරණය කියලා ගන්න. එක සමානයි දෙක කියලා දාලා සමීකරණයක් ගොඩනගුවා HF සමානයි P වතාවක් C කියලා. සිම්පල් P වතාවක් කැපිටල් C. ඊට පස්සේ මේ P අකුර මේ පැත්තට අරගෙන F අකුර එහා පැත්තට අරගෙන H බෙදීම P සමානයි C බෙදීම F කියලා ගත්තා. C බෙදීම F කියන එක්කෙනාට තුන්වෙනි සමීකරණය ලියන්න පුළුවන් වුණා H බෙදීම P කියන්නේ ඇත්තටම ලැම්ඩාට කියලා. අපි P වලට සාමාන්‍ය ආලෝකයේ වේගය ගත්තේ. හැබැයි පස්සේ डी බ්‍රොග්ලි කිව්වා මේකට ඕනම වස්තුවක හරිද? මේකට ඕනම වස්තුවක ගම්මිතාවය ගත්තොත් මොකක් හරි වේගෙන් යන වස්තුවක ගම්මිතාවය ගත්තොත් ඒ වස්තුවෙන් පිට වෙන තරංග නැත්නම් ඒ වස්තුවේ තරංග ආයාමය. දැන් හිතන්න මම ඇවිදිනවා කියලා. මම එක තැනක ඉඳලා තව තැනකට ඇවිදිනවා. එතකොට මම තරංගයක් විදිහට සලකවුවොත් ඒ තරංගේ තරංග ආයතන හොයාගන්න පුළුවන් මේකේ. පැහැදිලිද? දැන් අපි ටෙනිස් බෝලයක් කොහේ හරි හයියෙන් විසික් කරා කියලා හිතමු. ටෙනිස් බෝලයක් හයියෙන් විසික් කරවුවොත් එහෙම ටෙනිස් බෝලේ ස්කන්ධයයි ප්‍රවේගයයි පාවිච්චි කරලා එයාගේ ගම්මිතාව ගන්න පුළුවන්.
ප්ලාන්ක් නියතයෙන් මේක බෙදපුවාම එන අගයෙන් අපිට පුළුවන් ඒ වස්තුවේ තරංග ආයතන හොයන්න. මේක තා කුඩා අගයක් වෙන හේතුව මේ ප්ලාන්ක් නියතය සාමාන්‍යයෙන් 10 ගෙන 38ක් වගේ යන්නේ. හරිද? අපිට පුළුවන් වෙනවා මෙන්න මේක මේ ඕනම වස්තුවක डी බ්‍රොග්ලි කියන්නේ ඔන්නෝක डी බ්‍රොග්ලි කියනවා මෙන්න මේ ගම්‍යතාවය ඕනම වස්තුවක ගම්‍යතාවය පාවිච්චි කරලා එයාගේ තරංග ගුණය නැත්නම් තරංග ආයාමය හොයන්න පුළුවන් කියලා. හරිද? මේක ඇත්තටම විප්ලවකාරී අදහසක් වුණා. හිතන්නකෝ ඒක නිකන් දැන් අපේ ඇවිදිනකොට අපේ තියෙන තරංගය. හරිද? يعني ගොඩාක් වේගෙන් ගියොත් එහෙම අපේ තරංගය කොයි වගේද? තරංග ආයාමය කොයි වගේද? මෙන්න මේ සංසිද්ධිය පාවිච්චි කරන මේ සංසිද්ධිය පාවිච්චි කරලා තමයි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණයම හදලා තියෙන්නේ. ඒ කියන්නේ डी බ්‍රොග්ලිගේ ඔය සංකල්පය පාවිච්චි කරලා තමයි ඒක විස්තර කියනවා. කොහොමද අපිට දැන් අපිට බැක්ටීරියාවක් සාමාන්‍ය විද්‍යාගාර අන්වීක්ෂකකින් බලා ගන්න පුළුවන් වුණාට අපිට වෛරස් එකක් විද්‍යාගාර අන්වීක්ෂකකින් බලන්න බෑ. දැන් ඔයාලා දැකලා ඇති කොරෝනා වෛරස් එක පාට විදිහට දානවා. එක පාට විදිහට දානවා. රතු පාට, අලු පාට, රතු පාට කැලේ දාලා. හරි. ඇත්ත කතන්දරේ කොරෝනා වෛරස් එක කියන එක සාමාන්‍ය නැනෝමීටර් 400කට වඩා පොඩි. තා කුඩයි. තා කුඩා එකකින් ආලෝක කිරණයක් එන්න විදිහක් නැහැ. වැදිලා පරාවර්තනය වෙන්න විදිහක් නැහැ. ඒකට ඒක බලන්නවා නම් ඒක බලන්න ඕනේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය පාවිච්චි කරලා. ඒතර ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂකයෙන් කොහොමද ඒ වගේ දෙයක් බලන්නේ කියන එක අද කතා කරමු. හොඳද? දැන් අවශ්‍යතාවයේ අනුව මොන හරි ඔයාලට මේක කටුවඩ හරි කොහෙද ලියාගන්න නෝට් එක හම්බුනොත් ඔය डी බ්‍රොග්ලි තරංගායන සමීකරණ විස්තර කරන තැන මේක ලියාගන්න. ලියාගත්තා නම් පොඩ්ඩක් හරි කියලා මැසේජ් එකක් දාන්න පුතේ. පන්ති දෙකටම මම කියලා තමයි මේ මෙච්චර ළමයි ගොඩක් ඉන්නේ. ඇත්තටම සතුටුයි මේ ඔයාලගේ මේ සහභාගීත්වය ගැන. මම හිතන්නේ ලියාගන්න ඇති. බෝඩ් ෂෙයා ස්ක්‍රීන් කරනවා මේ PDF එක.
डी ब्‍රොග්ලි කියනවා මේ ලැම්ඩා කියන එක කෙනා සමාන hp h බෙදීම p කියලා. මේකේ විශේෂ කතන්දරයක් තියෙනවා. ඒක තමයි මේ h කියන්නේ 10 ඍණ ගානක් හින්දා ස්කන්ධේ ගොඩාක් වැඩි වෙනකොට තරංගායන අඩු වෙන එක තමයි වෙන්නේ. තරංගායන තා කුඩා වෙනවා. හරිද? ස්කන්ධේ ගොඩාක් අඩු වෙනකොට ලැම්ඩා සාමාන්‍යයෙන් වැඩි වෙලා මේ ලැම්ඩා ගොඩාක් අඩු වෙලා ඉස්සෙල්ලාම මේ අංශුමය ස්වභාවය මත වෙනවා. අනිත් එකේ තමයි ස්කන්ධේ ගොඩාක් අඩු වෙනකොට ලැම්ඩාට හොඳ උත්තරයක් ඇවිල්ලා තරංග ස්වභාවය මත වෙනවා. මේකට ඕන ගානක් හදලා බලන්න පුළුවන් ඇත්තද බොරුද කියලා. නිකන් හිතන්න දැන් මම ගත්ත සමීකරණය ලැම්ඩා සමානයි ප්ලාන්ක් නියතයේ බෙදීම ගම්මිතාවය. හරිද? ඔයාලා දන්නා ඉලෙක්ට්‍රොනික ස්කන්ධය කියලා. ඉලෙක්ට්‍රොනික ස්කන්ධය සාමාන්‍යයෙන් එන්නේ කීයද? සාමාන්‍යයෙන් 10 ඍණ 31ක් විතර එන්නේ. හරිද? ඊට පස්සේ අපි හිතමු ප්ලාන්ක් නියතේ ප්ලාන්ක් නියතේ එන්නේ h එන්නේ 6.6 වැඩි කිරීම 10 ඍණ 34ක් විතර. ජූල් තමයි. ඊට පස්සේ අපි ගමු ප්‍රවේගය ආලෝකයේ වේගය වගේ 10න් පංගුවක් කියලා. එතකොට එන්නේ 3 වැඩි කිරීම 10 7 බලය ms නේ. ආදේශ කළා බලන්න මේක ලැම්ඩාට කොහොමද එන්නේ කියලා. ලැම්ඩා සමානයි එච්චරට එනවා 6.6 වැඩි කිරීම 10 ඍණ 34 බෙදීම 9 වැඩි කිරීම 10 ඍණ 31 වතාවක් 3 වැඩි කිරීම 10 7 බලය. ඒතකොට මේක සුළු කරවුවොත් එහෙම මම ආසන්නව ගන්නම්. මෙතන ඉන්නවා 10 මෙතන 31යි 34 කියන්නේ මෙතන 10 ඍණ 3ක් ඉතුරු වෙනවා. මේකට මේක කැපිලා වෙලා 66ට 0.8ක් විතර 7ක් විතර. ඔක 3න් බෙදුනහම ආසන්නව 0.2ක් විතර. හරි. එතකොට නිකන් මේක තියෙන්නේ 2 වැඩි කිරීම 10 ඍණ 10ක් වගේ. ඒ කියන්නේ 2 ඇන්ස්ට්‍රොම් වගේ. 2 ඇන්ස්ට්‍රොම් තරංගායම. 2 ඇන්ස්ට්‍රොම් තරංගායම කියලා කියන්නේ සාමාන්‍යයෙන් පරමාණුවක අරය. අපි ගන්නේ ඇන්ස්ට්‍රොම් 1යි කියලා. දැන් 2 ඇන්ස්ට්‍රොම් කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ රේන්ජ් එක. ඒක හොඳ රේන්ජ් එකක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් හොඳද? ඉලෙක්ට්‍රෝනයක් සාමාන්‍යයෙන් ආලෝකයේ වේගයෙන් 10න් පංගුවක වේගයෙන්.
ගමන් කරනකොට එයාගෙන් හැදෙන තරංගයේ තරංග ආයාමය සාමාන්‍යයෙන් ඇන්ස්ට්‍රෝම් 2ක විතර තරංග ආයාමයක් හැදෙනවා. ඒතර මේ ඇත්තටම තරංග ගුණ තමයි පෙන්වන්නේ. හිතන්නකෝ ලැම්ඩා සමානයි x බෙදීම p වලට අපේ ස්කන්ධයක් දානවා. අපි හිතමු සාමාන්‍ය ස්කන්ධය 1 කිලෝග්‍රෑම්. හරිද? h වලගේ දන්නවනේ දැන්. v වලට පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් ආලෝකයේ වේගයෙන් 100න් පංගුව. ආලෝකයේ වේගයෙන් අපි 10න් පංගුව ගමුකෝ. එතකොට එන්නේ 3 වැඩි කිරීම 10 6 බලය. ms විනය. 10 5 බලය නේද? 10 5 බලය. මේක ආදේශ කළ බලන්නකො සාමාන්‍යයෙන් කිලෝවක වස්තුවක් ආලෝකයේ වේගයෙන් කිට්ටු වේගයෙන් චලනය කරනකොට එයාගේ හැදෙන තරංග ආයාමය 6.6 වැඩි කිරීම 10 ඍණ 34 බෙදීම ස්කන්ධය 1යි 3 වැඩි කිරීම 10 5 බලය. සුළු කරපුවාම එන්නේ 2.2 වැඩි කිරීම 10 ඍණ 39ක් මීටර කියලා. හරිද? දැන් මෙන්න මේ 10 ඍණ 39 කියන්නේ තරංග ආයාම ඉතා කුඩායි. හරිද? තරංග ආයාම ඉතා කුඩා වෙනවා කියන්නේ මෙයාගේ තරම් තරංග ආයාම එන්නේ මේ අංශුමය ස්වභාවයෙන් තමයි පෙන්නන්නේ. හැබැයි ඉලෙක්ට්‍රෝන එක සාමාන්‍යයෙන් මෙතන මේ තියෙන්නේ 10 ඍණ 10යි කියන්නේ සාමාන්‍යයෙන් මෙතන තියෙන්නේ සාමාන්‍ය තරංගයක ලක්ෂණම තමයි. සාමාන්‍යයෙන් එක්ස්රේ, ගැමා රේ, ගැමා කිරණ වගේ තරංග ආයාමයක් තමයි උතන පෙන්නන්නේ. හරිද? ඉතින් ඉලෙක්ට්‍රෝන වලට ඉලෙක්ට්‍රෝන සාමාන්‍යයෙන් ඒ වේගෙන් යනකොට එයාලා ඇත්තටම මේ විද්‍යුත් චුම්බක තරංගය සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව දකින්න පුළුවන් විද්‍යුත් චුම්බක තරංගවල ගුණම පෙන්වන්න පටන් ගන්නවා. ඒක තමයි මේ ඩී බ්‍රෝග්ලි කිව්වේ. කුඩා අංශු මේ ගොඩක් වේගෙන් ගමන් කරනකොට මේ තරංග ස්වභාවය පෙන්වනවා කියලා. අංශුවේ චාලක ශක්තියක් හොයන්න පුළුවන්. ඒ චාලක ශක්තියම හදලා අපිට ඕන නම් මේ ලැම්ඩා කියන එක්කෙනා චාලක ශක්තිය පාවිච්චි කරලා සමීකරණයක් විදිහට ගොඩනගන්න පුළුවන්. මේක මම හිතන්නේ ඒක ඔයාලට දැක්කහම පැහැදිලි වෙනවා. right. මේ ඉලෙක්ට්‍රෝන විවර්තනය ගැන චුට්ටක් කියනවා. මේ ඉලෙක්ට්‍රෝන විවර්තනයේ කතාවේදී වෙන්නේ මේ වගේ දෙයක්. ඔය මේ නෝට් එකේ තියෙන විද්‍යාඥයෝ දෙන්න කරන්නේ මේ වගේ දෙයක්. එදෙන කරනවා සාමාන්‍යයෙන් මේ වගේ තියුණු දාර තියෙන කොටසක් තෝරගෙන ලයිට් සෝස් එකක්. ඒ කියන්නේ ප්‍රභවයක්. ආලෝක ප්‍රභවයක් නැත්නම් විද්‍යුත් චුම්බක තරංග ප්‍රභවයක් ඔය විදිහට තියලා ආලෝක කිරණ මේකට වද්දනවා. ආලෝක කිරණ වද්දපුවාම මේ පැත්තේ තිරයක් ගහලා තිරයක් කියලා බලපුවාම සාමාන්‍යයෙන් ආලෝක කිරණ මෙන්න මේ හරිය වැදිලා හොඳ එළියක් තියෙනවා. මේ හරියට හොඳ එළියක් තියෙනවා. මේ හරියට හොඳට පාට වෙලා තියෙනවා. ඒත් එක්කම ඒකත් දකින්න හම් වෙනවා මේක වටේට. හරිද? මේක වටේට තව මෙන්න මේ වගේ තැන්වල පාට තියෙනවා. මේ වගේ තැන්වල පාට තියෙනවා කියන්නේ පුතේ දැන් හිතන්න මම මේ මෙතන ඉඳලා මේ බෝඩ් එකට තමයි එළිය වදින්නේ. එතකොට මේ ප්‍රධාන සිදුර එළිය කෙලින්ම වදිනවා. ඊට අමතරව තව රවුම් කීපයකුත් ඇදලා තියෙනවා. හරිද? ඔය නිරෝධායන රටා කියලා ඒ කියන්නේ නිරෝධනය වෙලා ආලෝකයේ ඔයාලා දන්නවා මේ කන්ස්ට්‍රක්ටිව් මේ නිර්මාණකාරී විනාශකාරී නිරෝධනයට ලක් වෙලා ඔය විදිහට හැදෙනවා කියලා. ආලෝකයට ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේ විද්‍යාඥයෝ දෙන්න ඉලෙක්ට්‍රෝන තුවක්කුවක් කරගෙන මේ පරීක්ෂණයම කරනවා. මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන තුවක්කුව.
ඉලෙක්ට්‍රෝන තුවක්කුවක් තිබ්බහම හරි විදියට නම් මේ සිදුරෙන් ඇවිල්ලා මෙතනින් තිරයක් තිබ්බොත් එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන ඔක්කොම මෙන්න මේ විදියට ගොඩ ගහන්න එපා. වදින ඉලෙක්ට්‍රෝන ටික ඇවිල්ලා ඔන්න ඔහොම වැදිලා ඉතුරු වෙන්න ඕනේ. හැබැයි මේ විද්‍යාඥයෝ දෙන්නා දකින්න හම්බ වෙනවා අර ආලෝක කිරණ වගේම මෙන්න මේ පැති වලත් ඉලෙක්ට්‍රෝන හම්බ වෙනවා. මේ වගේ තැන්වල. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා වගේම මෙහෙම මැදරවුමේ කොහොමද තියෙන්නේ? ඒ කියන්නේ සිදුරෙන් එන ඉස්සෙල්ලාම එන කොටසේ කොහොමද ඉලෙක්ට්‍රෝන තියෙන්නේ? ඊට අමතරව මෙන්න මේ වගේ රවුන්ඩ් පත වලත් ඉලෙක්ට්‍රෝන තියෙන පටන් ගන්නවා. එතකොට ඒකෙන් තමයි හොයාගන්නේ මේ ඉලෙක්ට්‍රෝන කියන අංශුත් මේ විදිහේ විවර්තන ගතිගුණ පෙන්වනවා කියලා. ඉලෙක්ට්‍රෝනය විවර්තනය වෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වලට තරංග ගුණක් තියෙනවා අංශු ගුණක් තියෙනවා අංශු ගුණ තියෙනවා කියලා කොහොමද දන්නවා? ඔයාලා දන්නවා හබල් සකේ කියන එක කෙමිස්ට්‍රි වලදී කරන්නේ නැති මේ ක්‍රූස් නලය ඇතුලේ හබල් සකයක් තියලා ඉලෙක්ට්‍රෝන කදම්බයක් ගියවම හබල් සකේ කැරක් යනවා. එක්ක යනවා නැත්නම් ඔයාලා කියවන කැරකෙන තනියම නැති. මේක වැඩේ වෙලා තියෙන්නේ ඒ විදිහ ඉලෙක්ට්‍රෝන කදම්බයක් යවුවට පස්සේ ආලෝක කිරණ වගේ විවර්තන රටක් පෙන්වන්න පටන් ගන්නවා. හරිද? ඉලෙක්ට්‍රෝන විවර්තනය සොයා ගන්නා ලදී. ඉලෙක්ට්‍රෝන සාමාන්‍ය සලකන්නේ අංශු ලෙසය. නමුත් ඉලෙක්ට්‍රෝන කදම්බය විවර්තනයේ ලක් කර හැකි නම් එනම් බාධකයක් අසලදී නැමී ගමන් කිරීමට ඇති හැකියාව ලක්ෂණ තිබිය යුතුයි. ඊට පස්සේ ඒකට අදාළ මේ ගාන තමයි හදලා තියෙන්නේ. 8000 වෝල්ට් විභවාන්තරයක් කරහා ත්වරණය වූ ඉලෙක්ට්‍රෝනයක ඩී බ්‍රෝගි තරංගායමය සොයන. ඉස්සෙල්ලාම මේ ඉලෙක්ට්‍රෝනයේ චාලක ශක්තිය හොයාගෙන තියෙනවා. ඉලෙක්ට්‍රෝනයේ චාලක ශක්තිය හොයාගන්න තමයි මෙන්න මේ සමීකරණය පාවිච්චි කරලා තියෙන්නේ. හරිද? ඉලෙක්ට්‍රෝනයේ චාලක ශක්තිය හොයන්න තමයි ඒක පාවිච්චි කරලා තියෙන්නේ. මේකේ කොහොමද චාලක ශක්තිය වෙන්නේ කියන එක චුට්ටක් අපි කතා කරලා ඉමු. මම එදා කිව්වා දැන් චාලක ශක්තිය කියන එක නා භාගයක් MV වර්ගය ලියන්න පුළුවන්. ඒ විදිහම තමයි විද්‍යුත් ක්ෂේත්‍රයක් මත ආරෝපණයක් තිබ්බහම ඒ විද්‍යුත් ක්ෂේත්‍රය මත ආරෝපණය ගමන් කරවීමට ඇති හැකියාව නැත්නම් ආරෝපණය ගමන් කරනවා නම් ඒක මත එයාට තියෙන ශක්තිය ගත්තොත් එහෙනම් මේ ශක්තිය ලියන්න පුළුවන් Q වතාවක් V කියලා. නැත්නම් මේක විදිහෙන් නම් ඉලෙක්ට්‍රෝනයේ වතාවක් ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයේ වතාවක් විභවාන්තරය කියලා. මේක E කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය. V කියලා කියන්නේ විභවාන්තරය. පැහැදිලිද? right. ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය දන්නවනම් ආරෝපණය දන්නවනම් විභවාන්තරය දන්නවනම් එයාගේ ප්‍රවේගය හැම ওই කාරණාවෙන් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඒකෙන් ප්‍රවේගය හොයාගෙන ඒ ප්‍රවේගයයි ස්කන්ධයයි පාවිච්චි කරලා තරංගායම හොයන එක තමයි මෙතන මේ ගානේ කරලා තියෙන්නේ. මම හිතන්නේ ඒක ඔයාලට ටිකක් බලවුවොත් තේරෙන්නේ නැති බලන්න. වෝල්ටේජ් එක කියලා කියන්නේ 2 EV බෙදීම m වල වර්ගමූල. ඊට පස්සේ ඒක අරගෙන යලා ආදේශ කරලා තියෙන්නේ.
මේ ගානේදී ඉලෙක්ට්‍රෝනය දැන් 8000 වෝල්ට් විභවාන්තරයක් තුලින් ඉලෙක්ට්‍රෝනය ගමන් කරනකොට එයාගෙන් හැදෙන ඇන්ස්ට්‍රෝම් ගානක මේ ඇන්ස්ට්‍රෝම් මේ දිලා තියෙන වැරදි මේ ඇන්ස්ට්‍රෝම් එතකොට මෙතන උඩින් බිඳුව 0.137ක් විතර. ඒතර වෝල්ටේජ් එක තව චුට්ටක් වැඩි කරවුවොත් එහෙම. හරිද? වෝල්ටේජ් එක සාමාන්‍යයෙන් අපි හිතමු 100 ගුණයක් වැඩි කරා කියලා. වෝල්ටේජ් එක 100 ගුණයක් වැඩි කරා නම් තව චුට්ටක් එහෙම කරගන්න පුළුවන්. වෝල්ටේජ් එක තව චුට්ටක් අඩු කරවුවොත් ඒත් ඒ විදිහමයි. හොඳ තරංග ආයතනයක් ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන හා සම්බන්ධයෙන් තරංග ආයාමයේ ඉතා කුඩා බැවින් ඒ විවර්තනයේ ලක් කිරීම සඳහා එම තරංග ආයාමයේ ඝනය බාධකයක් අඩංගු පද්ධතියක් අවශ්‍ය වේ. මේ සඳහා ඉතා සුදුසු වන්නේ ස්පටික පරමාණු දෙලසකි. ඩෙවිසන් ඇන්ඩ් ගැමර් විසින් සිදු කරන ලද පරීක්ෂණයේ පාඩ දැක්වේ. එයා ස්පටිකයක් පාවිච්චි කරලා තමයි මේක කරලා තියෙන්නේ. මෙතන ඉලෙක්ට්‍රෝනයේ විවර්තන රටාවක් තියෙනවා කියලා. ඉහත පරීක්ෂණ මගින් තහවුරු වන්නේ ඉලෙක්ට්‍රෝන කදම්බයද තරංගයක් මේ විවර්තනයට භාජනය කළ හැකි බවයි. තවද විවර්තන රටා ඇසුරෙන් ගණනය කළ ලැම්ඩා අගය එම ඉලෙක්ට්‍රෝන වල ඩී බ්‍රෝග්ලි තරංග ආයාම සමග ඉතා හොඳින් ගැලපුණි. එමගින් ඩී බ්‍රෝග්ලි අදහස තවදුරටත් තහවුරු විය. ඉන්පසු 1933 දී තොම්සන් හා එලිසර් විසින් නියුට්‍රෝනයේද විවර්තනය කළ හැකි බව පෙන්වා දෙන ලදී. එමගින් ඩී බ්‍රෝග්ලි අදහස තවදුරටත් පැහැදිලි විය. මේක ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියන්න කලින් තව චූටි කාරණා දෙක තුනක් තියෙනවා ඒක කියලා ඉන්නම්. ඒක ඔයාලට වැඩි වෙයිද දන්නේ නැහැ. මේක හයිසන්බර්ග්ගේ අන්සර්ටන්ටි ප්‍රින්සිපල් එක අවිනිශ්චිතතාවාදය හයිසන්බර්ග්ගේ අවිනිශ්චිතතාවය ගැන හැම මේ තව ලොකු විස්තර තියෙනවා මේ 1900 ඔය මේ 20 ගණන් වෙනකොට කියන සාපේක්ෂතාවාදයම හොයාගෙන දැන් පරණ භෞතික විද්‍යාව නැති වෙලා ඒ තියෙන අවුරුදු 20 25 කාලේ ඇතුළත වෙච්ච දේවල් තමයි මේ කතා කරන්නේ. ඒකෙදි ඒකෙදි මේ හොයාගත් එකක් තමයි මේ ඉලෙක්ට්‍රෝනයක් කොහොම ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක චලිතයත් එක්ක අපිට මේ ඉලෙක්ට්‍රෝනයක තරංග ආයාමය يعني ඩී බ්‍රෝග්ලි තරංග ආයාමය කොයි විදිහටද පාවිච්චි කරන්න පුළුවන් නේ කියන්නේ. හොඳද? ඒකෙන් හදාපු මැෂින් එකක් තමයි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියන්නේ. ඔයාලා යුනිවර්සිටි ගියොත් එහෙම මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියන කොටසට එන්න කලින් තව විස්තර ටිකක් කතා කරනවා. හරිද? ඒ කියන්නේ හයිසන්බර්ග්ගේ අන්සර්ටන්ටි ගැන එහෙම ඇත්තටම තව විස්තර ටිකක් කතා කරලා තමයි ඉන්නේ. ඊට කලින් කමන්නේ අපි මේක කරමු. ඔයාලා ගිහින් ඉගෙන ගන්න. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ගැන කතා කරවුවොත් පුතේ මේ වගේ දෙයක්. දැන් දැන් කතාව මෙහෙම. හරි. සාමාන්‍යයෙන් අපිට මොන හරි දෙයක් පේන්නේ. අපිට මොන හරි දෙයක් පේනවා නම් ඒ පේන තරංගය අනිවාර්යයෙන්ම ඒ කියන්නේ අපිට පේන තරංගයක් විදුලි තරංගයක් නේ. ආලෝක ප්‍රභවයේ ඉඳලා ඒ වස්තුවට ගිහිල්ලා වැදිලා පරාවර්තනය වෙලා අපි ගාවට එන්න ඕනේ. හොඳද? එතකොට ඒකෙදී අපේ ඇහැට විෂය වෙන්නේ අපිට ඇහැට පේන්නේ
සාමාන්‍ය නැනෝමීටර් 700ක් නැනෝමීටර් 400යි නැනෝමීටර් වල ඉඳලා 700යි නැනෝමීටර් වගේ දක්වා විතර. මේක ඉස්කෝලේදී ඔයාලට මම පෙන්නලාම තියෙනවා සාමාන්‍ය 400 නැනෝමීටර් පේන්නේ නැහැ 700 නැනෝමීටර් පේන්නේ නැහැ ගොඩාක් වෙලාවට. අර ඒ සංඛ්‍යාතය වගේ තමයි. දැන් අපි කියනවානේ මනුස්ස කනකට ඇහෙන ධ්වනි තරංගයක සංඛ්‍යාතය ගත්තොත් 20ක් 20000ක් කියලා. 20යි හර්ට්ස් 20000යි හර්ට්ස් කියලා. අපි මේක ප්‍රැක්ටිකල් එකක්ම කරලා බැලුවා 20 කවදාකවත් ඇහෙන්නේ නැහැ. 20000 ඇහෙන්නේ නැහැ. ගොඩක් කට්ටියට ඔය ගොඩක් පොයින්ට් ඇහෙන්නේ නැහැ. වර්ණ ගත්තත් අපි මේකේ අර ඉෂිහාරා කලර් බ්ලයින්ඩ්නස් ටෙස්ට් කියලා ඔය මේ වර්ණාන්තතාවයට ගැලපෙන ටෙස්ට් එකකුත් කරලා බැලුවා අපි පන්තියේ ඉන්නකොට ඔයාලා දකින්න ඇති සමහර ළමයින්ට සමහර වර්ණ පේන්නේ නැහැ. සමහර ඒවා මට පේන්නේ නැහැ. පැහැදිලිද? පොදුවේ ගත්තාම ඇවරේජ් එක මෙන්න මේ පරාසයේ ඇහෙනවා පේනවා. සාමාන්‍ය නැනෝමීටර් 400ක් වගේ ගත්තොත් එහෙම දැන් අපි ගත්තොත් බැක්ටීරියාවක් වගේ අංශුවක් වල දැන් සරල දෙයක් ගන්න කියනකොට DNA හරිද වර්ණ දෙක කියලා තියෙනවානේ නියස් ජීවි සෛලයක නියස්ටියක් කියලා එකක් තියෙනවා ඒ නියස්ටියේ තියෙනවා වර්ණ දෙක කියලා කැලක් ඒ වර්ණ දෙක වල තියෙනවා DNA RNA කියලා නේද මේ न्यूक्लिक एसिड කියලා තියෙන්නේ. ඒ ඇසිඩ් එකේ එක ස්පයිරල් එකක් ගත්තොත් ඒ කියන්නේ මොම එක ස්පයිරල් එකක් ගත්තොත් එහෙම ඔය එක ස්පයිරල් එක දිග සාමාන්‍යයෙන් එනවා නැනෝමීටර් 20ක් විතර. නැනෝමීටර් 20ක් 30ක් 40ක් ඔය වගේ වෙනස් වෙන්න තියෙනවා. මේ සාමාන්‍යයෙන් මම දාලාගයක් ගන්න නැනෝමීටර් 20ක් විතර. එතකොට මේ නැනෝමීටර් 20ක් විතර දිග එක්කෙනෙක්ව ජීවිතේට අපිට බලන්න බෑ නැනෝමීටර් 400ක විතර තරංග ආයාමයක් තියෙන තරංගයක. හේතුව මෙන්න මේ DNA එකේ මේ කොටස වගේ මෙයා 20 ගුණයක් විශාලයි. මෙයා 20 ගුණයක් විශාලයි. ඒක නිකන් හිතාගන්න. ඒක නිකන් හිතන්න මෙහෙම. මුහුදු රැල්ලක් තියෙනවා. මුහුදු රැල්ලක් තියෙනවා මේක 20කට බෙදලා. මේකට 20කට බෙදුවොත් එහෙම වෙන කොටසක් තියෙනවනේ. මුහුදු රැල්ලක් තියෙනවා මේක 10කට බෙදන්න වෙනවා. මේක 10කට වගේ බෙදපුවාම එන කොටසක් ගත්තොත් එහෙම මේ මුහුදු රළ කවදාකවත් ඒ 10 කියන කොටසේ වැදිලා පරාවර්තන වෙනවා කියලා එකක් නැහැ. අනිවාර්යයෙන්ම එක්ක ඒක උඩින් යනවා නැත්නම් ඒක ගිලගෙන යනවා. ඔය වගේ තියෙන නැත්නම් මේක උස්සගෙන යනවා. තරංගයකට බෑ. ඒ කියන්නේ ලොකු තරංග ආයාමයකට බෑ. මෙන්න මේ වගේ පොඩි වස්තුවක වැදිලා පරාවර්තනය වෙනවා. එයා ඒක උඩින් හරි ඒක හරහා හරි යනවා මිසක් වැදිලා පරාවර්තනය වෙන්න බෑ. ඉතින් අපිට මොන හරි දෙයක් පේනවා නම් පේන හැමදේම සාමාන්‍ය 500යි නැනෝමීටර වගේ 500යි නැනෝමීටර වගේ කොටසක වැදිලා පරාවර්තනය වෙන විතර පේන්නේ. එතකොට නෑ. හිතන්නකෝ ඔයාලා විද්‍යාගාර අන්වීක්ෂ තියෙනවනේ. දැන් බයෝ ලැබ් එකේ තියෙනවා සාමාන්‍ය මේ ප්‍රකාශ අන්වීක්ෂ. සාමාන්‍ය වේවාල බැක්ටීරියාවක් ලූණු සිවියක සෛලයක් අනම පුංචි සෛල බලන්න. අන්න ඒ වගේ දේවල් බලද්දී සාමාන්‍ය නැනෝමීටර් 500කට වඩා ලොකුයි නම් අපි බලන එක ඒක අපිට බලා ගන්න පුළුවන්. ඒක විශාලණය කරලා පැහැදිලිව ඒක බලා ගන්න. හැබැයි මේකට වඩා අඩු ප්‍රමාණ දේවල් බලන්න බෑ. අපි දන්නවා දැන් DNA ස්ට්‍රක්චර් එක ගත්තොත් එහෙම ගොඩාක් පරමාණු තියෙන පරමාණු ගොඩක් නෙමෙයි කියන්නේ තියෙන පරමාණු වුණාට ගොඩක් පරමාණු එකම පරමාණු ගොඩක් සැරයක් තියෙනවා. කාබන් පරමාණු ගත්තොත් එහෙම ගොඩාක් තියෙනවා. ඉතින් ඒකකොට තේරුම් ගන්න ඕනේ තමයි දැන් DNA අණුව නැත්නම් DNA ස්පයිරල් එකක් දිග ස්පයිරල් එකක් නැත්නම් DNA ස්පයිරල් එකක් තියෙන වෛරස් අණුවක්
වගේ සෛලයක් ඒක ජීවි සෛලයක් අපිට බලන්න බෑ හේතුව ඒ සෛලය නැත්නම් වෛරස් අණුවක් වගේ එකක් නැනෝමීටර් 500ට වඩා ගොඩාක් පොඩි. ගොඩාක් පොඩි. සාමාන්‍ය නැනෝමීටර් 100ක් විතර ඇති. හරිද? ඉතින් මේකට වඩා අඩු එකක් බලන්න නම් අපිට වෙනම අන්වීක්ෂයක් හදාගන්න වෙනවා. හැබැයි මතක තියාගන්න. එහෙම අන්වීක්ෂයකින් අපි බැලුවොත් අපිට පේන එක පාට පාටින් පේන්නේ නැහැ. ඒ පේන එක අපිට පාට පාටින් පේන්නේ නැහැ. මොනවා හරි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් ඡායාරූපයක් ගත්තොත් ඒ ඡායාරූපය පාට කරවල තමයි අපි ඒක හදාලා ගන්න. දැන් ඔයාලා දැක්කත් වෛරස් එකක් ගත්තොත් එහෙනම් වෛරස් එක මේ දවස්වල හුඟක් වෙලාවට කොරෝනා වෛරස් එක කියලා නැත්නම් මේ දැන් ඔයාලා මේ දවස්වල හෙලකුරු එහෙම දාගෙන ඉන්නවා නම් හෙලකුරු එකේම තර තුති තැන් වල මේ කොරෝනා වෛරස් තියෙනවා COVID-19 වෛරස්. ඔක්කොම රතු පාටින් තමයි තියෙන්නේ. ඇත්ත කතන්දරේ වෛරස් එකට පාටක් නැහැ. පාටක් ගන්නත් බෑ. ඒක අර මේ මිනිස්සුන්ගේ හිතේ තියෙන විදිහට තමයි ඔය දාලා දෙන්නේ රතු පාට අපි දාමු වගේ. හරි ඒක තියෙන්න බැරි සාමාන්‍ය නැනෝමීටර් පුංචි අණුවකින් ආලෝක කිරණය පරාවර්තනය වෙන්න බෑ. ඒ ආලෝක කිරණය පරාවර්තනය වෙන්නේ නැත්නම් එතනින් පාටක් අපිට ඇහැට ගුරු පාටක් එතනින් ගන්න බෑ. හරිද? ඉතින් පරමාණුක කොටස් නැත්නම් ඔය සෛලයක DNA ස්ට්‍රක්චර්ස් ඊට පස්සේ ඇතුලේ තියෙන කොටස් වගේ දේවල් බලන්න සාමාන්‍ය ආලෝක අන්වීක්ෂය පාවිච්චි කරන්න බැරි නිසා අලුත් ක්‍රමයකට යන්න හිතුවා. අලුත් ක්‍රමයකට යනකොට තමයි පාවිච්චි කරන්න වෙන්නේ. කියන්නේ ඉතා කුඩා අංශුවක් බලන්න නම් ඉතා කුඩා තරංගායමක් තියෙන කිරණ જાතියක් ඕනේ. ඒකෙදි දැන් විද්‍යුත් චුම්බක තරංග විදිහට එක්ස්රේ ගැමා කිරණ වගේ දේවල් පාවිච්චි කරවුවොත් අපි දන්නා ඒවා වැඩිලා එයාගේ ශක්තිය ගොඩක් වැඩි නිසා සමහර විට මේ අපේ සාම්පල් එක හානි වෙන්න පුළුවන්. ඒකින්ද අපිට අපි පස්සේ විද්‍යාඥයන් හොයාගත්තා රයිට් ඩී බ්‍රෝග් මේ වගේ කතාවක් කියලා තියෙනවානේ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් හදනවා. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේදී වෙන්නේ ඉලෙක්ට්‍රෝන විද්‍යුත් ශ්‍රේෂ්ඨයකින් ගොඩාක් ත්වරණය කරනවා. ත්වරණය කරලා හොඳ වේගයක් ගන්නවා. හොඳ වේගයක් අරගෙන ලැම්ඩා සමානයි h බෙදීම mv ආකාරයෙන් තරංගායමයක් හදනවා. සාමාන්‍ය 1 ඇන්ස්ට්‍රෝම් වගේ වෙන්න. 1 ඇන්ස්ට්‍රෝම් කියන්නේ එක වැඩි කිරීම 10^10 මීටර. එක වැඩි කිරීම 10^10 මීටර කියන්නේ මේ තියෙන්නේ සාමාන්‍ය හයිඩ්‍රජන් පරමාණුවක විස්කම්භය. හයිඩ්‍රජන් පරමාණු විස්කම්භය පාවිච්චි කරලා තමයි ඇන්ස්ට්‍රෝම් එකක හදලා තියෙන්නේ 10^10. දැන් මේ මට්ටමේ තරංග ආයාමයකට පුළුවන් හයිඩ්‍රජන් පරමාණුවක වැදිලා පරාවර්තනය වෙන්න හරි නැත්නම් හයිඩ්‍රජන් පරමාණුවක වැදිලා ඩිෆ්‍රැක්ට් වෙන්න. ඒ කියන්නේ අපගමනය වෙන්න. මේ වගේ තරංග ආයාමයකට පුළුවන් හයිඩ්‍රජන් පරමාණුවක වගේ එකක වැදිලා පරාවර්තනය වෙන්න නැත්නම් වැදිලා අපගමනය වෙන්න. හොඳද? right. මෙන්න මේ මට්ටමේ තරංගායමයක් ගන්න පුළුවන් වෙන විදිහට ඉලෙක්ට්‍රෝන පොඩ්ඩක් විද්‍යුත් ශ්‍රේෂ්ඨයක් කරහා යවලා ඒ වේගය අරගෙන මේ තරංගායමය හදාගෙන ඒ තරංගායමේ හදපු අන්වීක්ෂය තමයි ඔය ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියලා කියන්නේ. මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ දැන් අපි සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය සාමාන්‍ය මම දන්න විදිහට පෙරදින කැම්පස් එකේ නැහැ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් තියෙනවා මොරටුව කැම්පස් එකේ තියෙනවා. ඊට අමතරව ඔයාලා දන්නේ ස්ලිම් ටෙක් එක කියලා. නැනෝ තාක්ෂණික විද්‍යා ආයතනය වගේ අර මම අන්න ඒකේ තියෙනවා. හන්තානි කියලාවත් දන්නේ හන්තාන පරීක්ෂණ ආයතනේ. කොහොමද මම දන්නවා පෙරදිනේ නැහැ කියලා. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකදී සාම්පල් එකක් ඔය විදිහට තියලා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ ලොකු ඉලෙක්ට්‍රෝන කදම්බයක් මේකට වද්දනවා. මේකට වද්දලා මේ සාම්පල් එකෙන්
ඇතුලේ මේ සාම්පල් එක හරහා එන කිරණ ටික ඉස්සෙල්ලාම බලනවා. ඊට අමතරව වැඩිලා පරාවර්තනය වෙන කිරණ ටික ආපහු බලනවා. හරිද? ඔය කිරණ විනිවිද යන කිරණයි පරාවර්තනය වෙන කිරණයි අධ්‍යයනය කරලා තමයි මෙන්න මේ දැන් මේක පරමාණු දැලිසක් වගේ නම් මේ දැලිසේ හැඩ බලගන්න. හරිද? සාමාන්‍ය ඉලෙක්ට්‍රෝන අණුවික් වලින් ගත්ත ෆොටෝස් එහෙම ගත්තොත් එහෙම හුඟක් වෙලාවටදී බ්ලැක් ඇන්ඩ් වයිට්. මොකද පරාවර්තනය වෙන ඒවා අර එක්ස්රේ කිරණ ඡායාරූප තියෙන්නේ. ඒ වගේ තමයි. ටිකක් අර බ්ලැක් ඇන්ඩ් වයිට් රූප තමයි තියෙන්නේ. හරි. right. මම හිතන්නේ චූටි අදහසක් එන්නේ නැති ඒවාලට. නැත්තම් බර වැඩි මම මේ කියන කාරණාව. මේ තියෙන ඉලෙක්ට්‍රෝන අණුවිශේෂ විස්තරය කියන්නේ එහෙම ඉලෙක්ට්‍රෝන වල තරංග ස්වභාවය විදහා දක්වන ප්‍රායෝගික උපකරණයකින් ඕනෑම අණුවිශේෂයකට නිරීක්ෂණය කළ හැකි වන්නේ වස්තුව ප්‍රතිදීප්තනය කිරීම සඳහා යොදා ගන්නා කිරණයේ තරංගායාම ගණයේ වස්තු පමණි. ඒ කියන්නේ එතන නිකන් සරලව ලියා ගන්න 500 නැනෝමීටර වස්තු පමණක් සාමාන්‍ය අණුවිශේෂයකින් බලාගත හැකියි කියලා. ඒ වගේ කුඩා වස්තු වලින් ඒ වගේ කුඩා මට්ටම බලන්න පුළුවන්. හැබැයි ඊට වඩා කුඩා ඒවා බලන්න බෑ. ඉලෙක්ට්‍රෝන අණුවිශේෂයෙන්ද සාමාන්‍ය අණුවිශේෂයෙන් ක්‍රියා කරන නමුත් මෙහිදී දෘශ්‍ය ආලෝකය වෙනුවට යොදාගන්නේ අධික විභව අන්තරයක් කරහා අධික චාලක ශක්තියකට ත්වරණය කරන ලද ඉලෙක්ට්‍රෝන කදම්බයකි. මේකේ තියෙන ඒකේ විස්තර. එබැවින් විකිරණ ලෙස ඉලෙක්ට්‍රෝන කදම්බයක් භාවිත කරගෙන ඉලෙක්ට්‍රෝන උන්වහන්සේ කුඩා වස්තු දැකගත හැකියි. මතක තියාගන්න මේ 10 වැඩි කිරීම 10 ඍණ 12 කිව්ව එක වැඩි කිරීම 10 ඍණ 12 කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් පරමාණුන 100න් පංගුවක් වගේ. මේ මට්ටමකින් දකින්න ටිකක් අමාරුයි. උනත් නෝට් එකේ නම් තියෙනවා. සාමාන්‍ය ඉලෙක්ට්‍රෝන අණුවිශේෂයක මේ දාන්නේ ඇන්ස්ට්‍රොම් 0.1 කියලා. ඒ කියන්නේ 10 ඍණ 11 කියලා. මේ 10 ඍණ 12ත් හරියට. හරි කියලා දාලා තියෙනවා. එනම් ඉලෙක්ට්‍රෝන අණුවිශේෂයක විභේදන බලය සාමාන්‍ය අණුවිශේෂයෙන් ලක්ෂ වාරයක් ඉහළයි. ගොඩක් ලොකුයි. දැන් ගොඩාක් පොඩි දේවල්. දැන් සරලව ගත්තොත් ඒකේ තේරුම මේ වගේ පුතේ. දැන් අපිට සාමාන්‍යයෙන් ආලෝක අණුවිශේෂයක් ගත්තා කියන තමයි ලැබ් එකේ තියෙන ආලෝක අණුවිශේෂයකින් 1 සෙන්ටිමීටර කොටසක් පේනවා නම් හරිද 1 සෙන්ටිමීටර කොටසක් මෙහෙම බලනකොට අපිට 1 සෙන්ටිමීටර කොටසක් වගේ එකක් පේනවා නම් ඉලෙක්ට්‍රෝන අණුවිශේෂය පාවිච්චි කරලා මෙන්න මේකෙන් ලක්ෂයෙන් පංගුවක් හරිද මෙන්න මේ 1 සෙන්ටිමීටර කියන එක ලක්ෂයකට බෙදලා ඒකෙන් පංගුවක් පවා හොඳට බලා ගන්න පුළුවන් 1 සෙන්ටිමීටර ප්‍රමාණය හොඳද අන්න ඒ වගේ ඉලෙක්ට්‍රෝන අණුවිශේෂයක් කියන්නේ අන්න එච්චරකට විශාලණය කරලා බලන්න පුළුවන් දෙයක්. ඒතකොට නිකන් ඔයාලා මම දන්න විදිහට දැන් ඔයාලා ඉන්න ඔක්කොලාම මේ වෙනකොට සාමාන්‍ය ආලෝක අණුවිශේෂයකින් මොනවා හරි දෙයක් බලලා ඇති. සාමාන්‍යයෙන් අර රේසින් වල ඇතුලේ ඉර වෙලා ඉන්න සත්තු ලුණු සිවි එක සයිලයක් වගේ දෙයක්. හිතන්න ඒක ලක්ෂ වාරයක් ලොකු කරලා බැලුවොත් කොහොමද දේවල් වෙන්නේ ආයෙත්. හරි. මම හිතන්නේ මම බෝඩ් එක ගාවට ගිහිල්ලා ලිව්වා ඒක පේන්නේ නැතුව ෂෙයා කරේ නැති හින්දා. right මේකේ ඉලෙක්ට්‍රෝන කදම්බය කියන්නේ ඍණාරෝපිත එකක් නේ. ඍණාරෝපිත එකේ මේ එයා අර කාචයක් විදිහට පාවිච්චි කරන්නේ විද්‍යුත් ශේෂ්ත්‍රයක් හරි චුම්බක ශේෂ්ත්‍රයක් හරි. හරිද? මේක නම් චුම්බක ශේෂ්ත්‍රය තමයි පාවිච්චි කරලා තියෙන්නේ. චුම්බක ශේෂ්ත්‍රය තමයි පාවිච්චි කරලා තියෙන්නේ මේ මෙයාව
අபிසාරීකරණ අපසාරීකරණ. හරිද? මේකට වීදුරු හැම පාවිච්චි කරන්නේ නැහැ. මොකද වීදුරු ඇතුලෙන් වර්තනයක් විවර්තනයක් වෙන්නේ නැතුව ඕනනම් මෙයාට ගමන් කරන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන වල තරංගායම ඉතා කුඩා නිසා. මේ තියෙන ඒ විස්තර. ඊට පස්සේ කියනවා මේ X කිරණ ගැන. right okay මේ ගණන් හදන්න එන්නේ සාමාන්‍යයෙන් අපි ගෙස් කරලා තිබ්බා මේ අවුරුද්දේ डी බ්‍රොග්ලි තරංගායමෙන් ගණන් A කියලා ආවේ නැහැ. X කිරණ මේ ඔයාලගේ අවුරුද්දේ සාමාන්‍යයෙන් මේ डी බ්‍රොග්ලි තරංගායමෙන් ගණන් එන්න ඉඩ තියෙනවා. X කිරණ වර්ණාවලියත් උඩට බලා ගන්න ඕනේ. right X කිරණ ගැන චුට්ටක් කතා කරමු. ඊට කලින් මේ එදා වගේම මේ අර කොලරාඩෝ යුනිවර්සිටි එකේ සිමියුලේටර් එකක් තියෙනවා ඉලෙක්ට්‍රෝන ඩිෆ්‍රැක්ෂන් වලට. මේ තියෙන ඒ සිමියුලේටර් එක ඒ සිමියුලේටර් එකේ මේ ඇටොම් සෙපරේෂන් එක මට අඩු වැඩි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ පරමාණු අතර දුර. ඊට පස්සේ වෙලා මම මොකද කරන්නේ ඉලෙක්ට්‍රෝන ගන්න එකක්. ඉලෙක්ට්‍රෝන ගන්න එකක් කියලා කියන්නේ මම අර ඉස්සෙල්ලා වගේ ඉලෙක්ට්‍රෝන ටිකක් ලොකු වේගයකින් යවනවා. හරිද? ලොකු වේගයකින් යවනවා. බලමු එකපාරක් යවලා. ඔයාලට මම මේක අප්ලෝඩ් කරන්න දාලා බලන්න. right මේකේ ඔය මේ ඩිෆ්‍රැක්ෂන් පැටර්න් එක ගණනය කරගන්න පුළුවන් මෙන්න මේ සමීකරණ පාවිච්චි කරලා. එච්චර ඕනේ සාමාන්‍යයෙන් දැන් හිතාගන්න ඔය ඉලෙක්ට්‍රෝන ටිකක් ඇවිල්ලා වැඩිලා මේ අර වතුර වල හැදෙනවා වගේ ඩිෆ්‍රැක්ෂන් පැටර්න් හැදෙනවා මේක. අර වතුරකට ගලක් ගහපුවම හැදෙන්නේ. ඒ විදිහට. හරි X කිරණ ගැන කතා කරමු. X කිරණ යනු ඉතා කෙටි තරංග ආයාමයක් සහිත
10 11 පමණ විද්‍යුත් චුම්බක තරංග විශේෂයකි. ඔයාලා දන්නවා X කිරණ කිව්වහම මේ X කිරණ පිටවීම ගැන ඔයාලා හයිඩ්‍රජන් වර්ණාවලිය වගේ ඉගෙන ගන්නකොට කතා කරලා ඇති. ඉලෙක්ට්‍රෝන කදම්බයක් ගිහිල්ලා මෙන්න මේ තියෙන ඉලෙක්ට්‍රෝන කදම්බ මම මේ පාටින් දාන්න ඉලෙක්ට්‍රෝන කදම්බ මේ විදිහට ගිහිල්ලා වැදිලා පරාවර්තනය වෙනකොට අර ප්‍රකාශ විද්‍යුතාචරණය වෙන එකේම අනිත් පැත්ත. හරිද? දැන් ප්‍රකාශ විද්‍යුතාචරණයේදී වෙන්නේ මේ වගේ ලෝහ දහඩුවක් තියලා මේ වගේ කිරණයක් ඇවිල්ලා වැදිලා ඉලෙක්ට්‍රෝනයක් පිට වෙන එකනේ. ඉලෙක්ට්‍රෝනයක් පිට වෙනවනේ. හරි. ඕක තමයි ප්‍රකාශ විද්‍යුත් ආචරණයේදී වෙන්නේ. ෆොටෝ ඉලෙක්ට්‍රික් ඉෆෙක්ට් එක වෙන්නේ. හැබැයි මේකෙදි වෙන්නේ ඒකෙම අනිත් පැත්ත. ඒකෙම අනිත් පැත්ත කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් ඇවිල්ලා වැදුනොත් යකඩ පෘෂ්ඨයක නැත්නම් ලෝහ පෘෂ්ඨයක විද්‍යුත් චුම්බක තරංගයක් පිට වෙනවා. හරිද? මේ විද්‍යුත් චුම්බක තරංගයේ ගුණ ගැන කතා කරවොත් එහෙම මේ විද්‍යුත් චුම්බක තරංගය පිට වෙන විද්‍යුත් චුම්බක තරංගය පිට වෙන්නේ ඉලෙක්ට්‍රෝන වලාවෙන් නිසා. හරිද? මම මෙන්න මේක චුට්ටක් හදලා පෙන්නන්නම්. මේක වෙන්නේ මේ වගේ දෙයක් පුතේ. මේකේ න්‍යෂ්ටිය මේ වගේ කවචවල ඉලෙක්ට්‍රෝන තියෙනවා කියලා ඔයාලා දන්නවා. මේ බාහිරින් එන ඉලෙක්ට්‍රෝනයක් මේ කවචයකට ආවහම මේ කවචයේ ඉන්න බැරුව ඉලෙක්ට්‍රෝන එහෙම යනවා. මේක දෙපැත්තට එහෙම යනවා. ඒකෙන් ඉන්න බැරි නිසා. මොකද මේ අර ඉන්න ප්‍රමාණයට වඩා වැඩියෙන් කවුරු හරි ආවම. එතකොට මේ ඉලෙක්ට්‍රෝන වලින් ඉලෙක්ට්‍රෝන එහෙම යනකොට යාලා පිට කරනවා ශක්තියක්. යාලා ශක්තිය පිට කරගෙන තමයි කවච හරහා ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන කවච හරහා ගමන් කරන්නේ. ඒතර මේ පිට වෙන ශක්තිය හුඟක් වෙලාවට තියෙන X කිරණ මට්ටමේ. හරි. මේකෙදි කතාව තමයි මේ X කිරණයි ගාමා කිරණයි කියලා වෙන කිරණ වර්ග දෙකක් තියෙනවා මේ පරමාණු වලින් පිට වෙන. න්‍යෂ්ටිය මොන හරි කිරණ જાතිය ගොඩාක් වෙලාවට පිට වෙනකොට ඒ පිට වෙන කිරණ අපි ගණන් ගන්නේ ගාමා කිරණ කියලා. පරමාණුවේ ඉලෙක්ට්‍රෝන එහා මෙහා ගිහිල්ලා කිරණ පිට වෙනකොට ඒ කිරණ රේන්ජ් එක සාමාන්‍යයෙන් ගොඩාක් ශක්තිය වැඩි වගේ නම් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන කවච වලින් පිට වෙන කිරණ වලට කියනවා අපි X කිරණ කියලා. පරමාණුවේ න්‍යෂ්ටියෙන් පිට වෙන අධිශක්ති කිරණ වලට කියනවා ගාමා කිරණ කියලා. මේ ඔක්කොම විද්‍යුත් චුම්බක තරංග ස්කන්ධයක් නැත. හොඳද? එතකොට මේකෙදි වෙන්නේ
අර මේ එදා ඇඳපු සෙටප් එකේම වගේ තමයි. හැබැයි මේක ඉලෙක්ට්‍රෝන කියලා වද්දලා ඒකෙන් පරාවර්තනය කරගන්නවා X කිරණ. ඒකේ විස්තර ටික තමයි මේ තියෙන්නේ. කැතෝඩ සූත්‍රිකාව තුලින් ධාරාවක් යැවූ විට එම සූත්‍රිකාව රත් වීම නිසා ඒ ඉලෙක්ට්‍රෝන මුක්ත වේ. මෙම ක්‍රියාවලිය තර්මයික විමෝචනය ලෙස හැඳින්වේ. A හා C අතර යොදා ඇති විශාල විභවාන්තරය නිසා ඉලෙක්ට්‍රෝන ත්වරණය වී අධික වේගයකින් ඉලෙක්ට්‍රෝන ඇනෝඩය මත පතිත වේ. මෙතන මේ දාලා තියෙන විද්‍යුත් ශ්‍රේෂ්ඨයක්. ඔයාලට ඒක පැහැදිලි පේනවද දන්නේ නැහැ මම ඒක ලකුණු කරන්න. මෙන්න මෙතන මේ තියෙන තහඩුවයි මේ තියෙන තහඩුවයි පාවිච්චි කරලා මේ තහඩු දෙකට ලොකු විභවාන්තරයක් සම්බන්ධ කරලා තියෙනවා. CI කිලෝවොට්. ඒ කියන්නේ කිලෝවොට් වලින් ගත්තොත් එහෙම තව බිංදු 3ක් දාලා වෝල්ට්. මෙතන තියෙන වෝල්ට් ලක්ෂයක් මේ තහඩු දෙකට දීලා තියෙනවා. තහඩු දෙක දුන්නාම මේ තහඩුවේ ධන පැත්තේ ඉන්න ඍණ පැත්තට විද්‍යුත් ශ්‍රේෂ්ඨයක් දැනටමත් තියෙනවා. හරිද? විද්‍යුත් ශ්‍රේෂ්ඨයක් තියෙනවා නම් මේ පැත්තට විද්‍යුත් ශ්‍රේෂ්ඨයක් තියෙනවා නම් ඉලෙක්ට්‍රෝනයක් මේ විද්‍යුත් ශ්‍රේෂ්ඨය මත තිබ්බොත් එහෙම ධන දිශාව පැත්තට යනවා. අනිවාර්යයෙන්ම ධන දිශාව පැත්තට යනවාමයි. හරිද? එතකොට මෙතනින් මේ සූත්‍රිකාවක් තියෙන ඒ සූත්‍රිකාව ගොඩාක් වේගින් රත් කරනකොට ඒ සූත්‍රිකාවේ තියෙන ඉලෙක්ට්‍රෝන එළියට පනිනවා. එළියට පනිනකොට එයා පනින්නේ විද්‍යුත් ශ්‍රේෂ්ඨයට නිසා විද්‍යුත් ශ්‍රේෂ්ඨය ඇවිල්ලා මේ ඉලෙක්ට්‍රෝන විද්‍යුත් ශ්‍රේෂ්ඨ හරහා ඇවිල්ලා මේක ඇවිල්ලා වදිනවා ඇනෝඩේ. ඇනෝඩේ වැදුනට පස්සේ ඉලෙක්ට්‍රෝනේ උදාසීන වෙනවා. ඒත් එක්කම එයාගේ ශක්තිය පිට වෙනවා කිරණයක් විදිහට X කිරණයක්. එබැවින් ඇනෝඩයද ටන්ස්ටන් හෝ මොලිබ්ඩීනම් වැනි ඉහළ ද්‍රවාංග ලෝහ භාවිතා කළ යුතුයි. මෙවැනි ඇනෝඩයකින් පිටවෙන කිසියම් තරංග විශේෂයක් විද්‍යාගාරයේ වෙනත් තැනක තිබූ ඡායාරූප පටලවල වෙනස්කම් ඇති කරන බව රොන්ජන් විසින් නිරීක්ෂණය කරන ලදී. මෙම කිරණවල ස්වභාවය තේරුම් ගත නොහැකි වූ බැවින් ඔහු ඒවා X කිරණ නම් ලෙස හඳුන්වනු ලැබියේ. මේවා ඇත්තෙම විද්‍යුත් චුම්බක වර්ණාවලියේ UV හා ගැමා කිරණ අතර ප්‍රදේශයේ ඇති විද්‍යුත් චුම්බක විකිරණයි. X කිරණ නිෂ්පාදනය ප්‍රකාශ විද්‍යුත් ආචරණයේ ප්‍රතිලෝම ක්‍රියාවලියයි. අර ඉස්සෙල්ලා මම කිව්ව කතන්දරේ තමයි විද්‍යුත් චුම්බක ආචරණයේදී වෙන්නේ ප්‍රකාශ විද්‍යුත් ආචරණයේදී වෙන්නේ විද්‍යුත් චුම්බක තරංග ඇවිල්ලා වැඩිලා පරාවර්තනය වෙනකොට ඉලෙක්ට්‍රෝන ගැවිලා ඉන්න එක. මේකෙදි වෙන්නේ ඉලෙක්ට්‍රෝන කදම්බයක් ලෝහයක වද්දලා ඒකෙන් X කිරණ ගන්න. මේ තියෙන ඒකට මේව X කිරණ නිෂ්පාදනයට හේතු දෙකක් නිසා සිදුවේ. මේ තියෙන පළවෙනි කාරණාව. පළවෙනි එක කියනවා අධිවේගී පතන ඉලෙක්ට්‍රෝනයක් ඇනෝඩ පරමාණුවක් අභ්‍යන්තර කක්ෂයක ඇති ඉලෙක්ට්‍රෝනයක් සමග ගැටි එය ඉවත් කරයි. එවිට එම හිඩැස පිරවීමට ආසන්න කක්ෂයකින් ඉලෙක්ට්‍රෝනයක් සංක්‍රමණය වේ. කියන්නේ ගොඩාක් වේගෙන් එන ඉලෙක්ට්‍රෝනය ඇවිල්ලා වෙලා සමහර වෙලාවට ඉලෙක්ට්‍රෝන එක වදින්න පුළුවන්. මේක ගොඩාක් කලාතුරකින් වෙන්නේ ළමයි. ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ ගොඩාක් පොඩි දෙයක්. ඇවිල්ලා වදින්න ඉලෙක්ට්‍රෝන එක ගොඩාක් පොඩි දෙයක්. ඉතින් මේ කොහොම ඉලෙක්ට්‍රෝනයක් ගැලවිලා පනිනවා කියන එක ගොඩක් කලාතුරකින් වෙන්නේ. හැබැයි ඒ ඉලෙක්ට්‍රෝනේ ගැලවිලා පැන්නට පස්සේ වෙන ඉලෙක්ට්‍රෝනයක් අරයාගේ හිඩැස පුරවන්න එනකොට ඉහළ ශක්ති මට්ටමකින් ඉඳන් පහළ ශක්ති මට්ටමකට එන හින්දා විමෝචනය කරන ශක්තියක් අන්න ඒ ශක්තියත් X කිරණ මට්ටමේ තියෙනවා.
එවිට එහි ශක්තිය අන්තරය අදාළ ශක්ති ප්‍රමාණය ෆෝටෝන ලෙස පිටවේ. X කියන ලෙස හඳුන්වන්නේ මෙම පිටවන ෆෝටෝනයයි. වැඩිම සම්භාවිතාවයක් ඇත්තේ ආසන්නම කක්ෂයෙන් ඉලෙක්ට්‍රෝනයක් සංක්‍රමණය වීමටයි. ඊට පස්සේ ඊළඟ ආසන්නත කක්ෂයෙන් ඉලෙක්ට්‍රෝනය සංක්‍රමණය වේ නම් ඒ සඳහා සම්භාවිතාවය අඩුයි. ඉතින් ඒකේ විස්තරය. මේ තමයි මෙන්න මේක තමයි ගොඩක් වෙන්නේ. පතන ඉලෙක්ට්‍රෝනය ඇනෝඩ පරමාණුවේ න්‍යෂ්ටි අසලින් යාමේදී ඇතිවන ආකර්ෂණය නිසා එහි ප්‍රවේගය අඩු වේ. ඒකේ තේරුම තමයි පුතේ අඳලා පෙන්නවොත් එහෙම දැන් ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා මේ මෙන්න මෙතනදී ඉලෙක්ට්‍රෝනේ මේ පාර දිගේ එනවා. මේ පාර දිගේ අපි හිතමු මෙයාට v1 ප්‍රවේගයක් තිබ්බයි කියලා. මෙයා ගිහිල්ලා මේ පාර දිගේ යන්න හිතන් ඉන්නේ. හැබැයි එයාට මේ ධන ආරෝපණය නිසා මොකද වෙන්නේ? මෙයාගේ මේ ගමන් මාර්ගය මේ පැත්තට හැරෙනවා. ඔය විදිහට. හරි මේ අඳලා තියෙන විදිහ හැරෙනවා. හැරෙනකොට එයාගේ ප්‍රවේගය අඩුවීමක් සිද්ධ වෙනවා. මොකද මේ ආකර්ෂණ බලය නිසා. අඩු වෙන ප්‍රවේගය කියන්නේ ශක්ති හානියක් සිද්ධ වෙන. ඒ ශක්ති හානිය විදිහට පිට වෙනවා. පිට වෙන ශක්තිය, ඒ කියන්නේ හානි වෙන ශක්තිය විද්‍යුත් චුම්බක තරංගයක් විදිහට තමයි පිට වෙන්නේ. අන්න ඒක තමයි මේ අඳලා තියෙන්නේ. හොඳද? right. එහෙම වෙන්නත් පුළුවන්. මේ විට එම චාලක ශක්තිය අඩු වීමට අදාළ ශක්ති ප්‍රමාණය ෆෝටෝනයන් ලෙස පිටවේ. S කිරණ ෆෝටෝනයේ ඇතිවන දෙවෙනි ක්‍රමය මෙයයි. පළවෙනි ක්‍රමයෙන් ලැබෙන X කිරණ ෆෝටෝන වලට ගත හැක්කේ H1, F1, F2 වැනි සීමිත තරංග සංඛ්‍යාත අගයන් කිහිපයක් පමණි. නමුත් දෙවෙනි ක්‍රමයේදී V2 ගන්න අගය අනුව F සම්ප්‍රතික ඕනෑම අගයක් ගත හැකියි. හරිද? මම ඒක චුට්ටක් ඇඳලා පෙන්නන්න try එකක් දෙන්නම්. හරි අපි ගමු සාමාන්‍ය normal පරමාණුවක් කවුරු හරි ඔන්න ඔය වගේ ඉලෙක්ට්‍රෝන තියෙනවා මෙතන ඉලෙක්ට්‍රෝන කීපයක් තියෙනවා ඔයගේ ඉලෙක්ට්‍රෝන තියෙනවා පරමාණුවක දැන් මේක රත් වෙලා තියෙන ඉඳ මේ කට්ටිය කම්පණය වෙවි තමයි තියෙන්නේ හරිද මේ චූටි කාලේ රූප සරණක් වගේක් යන්නේ හිතන්න අධික වේගයක් සහිතව ඉලෙක්ට්‍රෝනයක් එනවා අධික වේගයක් සහිතව ඉලෙක්ට්‍රෝනයක් එනවා මම ඒ ඉලෙක්ට්‍රෝනේ මේ කොළ පාටින් දක්වන්නම් ඇවිල්ලා ඉවරලා හිතන්න වදිනවා කියලා මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රෝන එක මේ වගේ එක අධික වේගයෙන් ඉලෙක්ට්‍රෝන එක ඇවිල්ලා මේ විදිහේ බොට් එක වදිනවා මේ වගේ ඉලෙක්ට්‍රෝන එක වදිනවා මේක වැදින ගමන් මේ ඉලෙක්ට්‍රෝනේ සම්පූර්ණයෙන්ම ගැලවිලා විසි වෙලා යනවා ඒ කියන්නේ මෙයාට මොකද වෙන්නේ සම්පූර්ණයෙන් මෙයා නැති වෙලා යනවා ඒක වෙන්නේ මෙතන හිඩසක් ඇති වෙලා මේ හිඩසක් ඇති වෙලා මේ ඉලෙක්ට්‍රෝනේ නැති වෙලා යනවා කක්ෂ නැති වෙන්නේ නැහැ ඔය විදිහට නැති වෙනවා හරිද ඉලෙක්ට්‍රෝන නැති වුණාට පස්සේ මේ ඉලෙක්ට්‍රෝන හිඩස පුරවන්න මෙන්න මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන මෙතෙන්ද පල්ලෙහාට එනවා. එතකොට එනකොට
මෙයාගෙන් පිට වෙනවා ශක්තියක්. ඒක HF එක කියලා තමයි ගණන් ගන්න. බැරි වෙලා හරි බාහිර කවචයකින් තියෙන ඉලෙක්ට්‍රෝනෙකුත් මෙතෙන්ද එන්න පුළුවන්. ඒක තමයි ඔය HF දෙක කියලා ගණන් ගන්න. එතකොට මෙන්න මේ සංසිද්ධිය හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කරලා පිට වෙනවා නම් කිරණ ඒ පිට වෙන කිරණ හුඟක් වෙලාවට මේ විවික්තයි කියන්නේ HF1 HF2 HF3 වගේ අර ක්වොන්ටම් අංක වගේ තමයි පිට වෙන්නේ. හැබැයි ඉලෙක්ට්‍රෝනයක් ගමන් කරනවා මේ මෙන්න මේ වගේ පාරක. ඔය වගේ පාරක යන්නම් කියලා එනවා. මෙන්න මේ වගේ පාරක යන්නම් කියලා එනවා. කාගේවත් ඉලෙක්ට්‍රෝන වල වදින්නේ නැහැ. හැබැයි යන්න හිතන් ඉන්නේ මේ පාරේ. හැබැයි යන්න වෙන්නේ නැහැ. හේතුව මෙයා මේ පාරේ යන්න ආවට මෙයා ගොඩාක් ධන හින්දා. නියස්ටිය ගොඩාක් ධන හින්දා මේ ගමන් කරන ඉලෙක්ට්‍රෝනයට ආකර්ෂණ බලයක් ඇති කරනවා පටන් ගන්න මේ පැත්තට. එතකොට මොකද වෙන්නේ මේ පතය වෙනස් වෙලා මේ හරියින් වගේම වෙනස් වෙලා මේක මෙන්න මේ වගේ පාරකට යන්න හදනවා. එතකොට දැන් මෙයා පටන් ගන්නකොට එන්නේ v1 ප්‍රවේගයෙන් නම් එයා යන්නේ v2 ප්‍රවේගයෙන් නම් හුඟක් වෙලාවට මේ v1 ට වඩා මේ v2 කියන එක්කෙනා පොඩි. ඒකින්ද මේකේ අනිවාර්යයෙන්ම ශක්ති හානිය සිද්ධ වෙනවා. ශක්ති හානියක් සිද්ධ වෙනවා භාගයක් m v1 වර්ගය අඩු කිරීම v2 වර්ගය කියලා. ශක්ති හානියක් සිද්ධ වෙනවා. ඔය ශක්ති හානිය HF විදියට පිට වෙනවා. ඔය ශක්ති හානිය HF විදියට පිට වෙනවා. හරිද? හැබැයි මෙන්න මේක තමයි ගොඩාක් වෙලාවට වෙන්නේ හේතුව ඉලෙක්ට්‍රෝනයක් තව ඉලෙක්ට්‍රෝනයක වදිනවා කියන දේ ගොඩාක් අසම්භාව්‍ය දෙයක්. ඒ කියන්නේ ඒක වෙන්නම අමාරු දෙයක්. හැබැයි වදිනවා ගොඩාක් අමාරුයි. ඒ විස්තරය තමයි මෙතන මේ ලියලා තියෙන්නේ. ඔයාලා නෝට් එක ගියොත් තව ටිකක් පැහැදිලිව තේරෙයි. තේරෙන්නේ? නමුත් දෙවෙනි ක්‍රමයේදී ඉලෙක්ට්‍රෝන ගාව ගන්න අගය අනුව F ට සන්තතික ඕනෑ අගයක් තිබිය හැකියි. F එක ඇත හැකි උපරිම අගය වන්නේ v2 සමානයි බිඳුව විතර. ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රවේගය නැත්තර නැති වෙනවා. ප්‍රවේගය නැත්තර නැති වෙනවා කියන්නේ කිව්වොත් මේ ප්‍රවේගයේ v2 සම්පූර්ණයෙන් නැති වෙනවා කියලා කියන්නේ මේ v1 කියන ඉලෙක්ට්‍රෝනේ ඇවිල්ලා මේ ඉලෙක්ට්‍රෝන කක්ෂයකට එකතු වෙනවා. කක්ෂයකට එකතු වෙන. ඒ කියන්නේ සමහරවිට මෙතන ඉලෙක්ට්‍රෝනයක් නැති තැනකට මේ ආපු ඉලෙක්ට්‍රෝනේ ඇවිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන්. සම්බන්ධ වුණාම මෙයා ඒ කියන්නේ ආය වෙන ඉලෙක්ට්‍රෝනයක් ගියපු ඉලෙක්ට්‍රෝනේ ආපු ඉලෙක්ට්‍රෝනේ කියලා වෙනසක් නැහැ නේ ඉලෙක්ට්‍රෝන වලට. මේ විදිහට ඒතකොට එහෙම වුණාම සම්පූර්ණ මේ ආපු එක්කෙනාගේ මුළු ශක්තියම HF විදිහට පිට වෙනවා. F එක ගත හැකි උපරිම අගය වන්නේ විදිය මෙහෙම. ඊට පස්සේ ඒ විස්තර තමයි උතන තියෙන්නේ. AC අතර යොදා ඇති විභවාන්තරය V නම් පතන ඉලෙක්ට්‍රෝන වලට ඉලෙක්ට්‍රෝනයක චාලක ශක්තිය ලියන්න පුළුවන් මේ විදිහට. ඒ අනුව කපා හරින තරංග ආයාමයේ ලැම්ඩා මින් රඳා පවතින්නේ h හා c අතර යොදා ඇති තරංග විභවාන්තරය මතයි. S කිරණ වර්ණාවලිය. මේ වර්ණාවලිය ගැන පොඩි විස්තරයක් කියන්න තියෙන්නේ. මේ වර්ණාවලිය මේ ඇඳලා තියෙන චූට්ටක් අචල්. ඒනකට තේරුම් ගන්න එකක් බලන්න.
ඔව් මේ තියෙන X කරන වර්ණාවලි මේ එක එක ප්‍රස්තාර ගහලා තින්නේ. ඒක සාමාන්‍යයෙන් මේ K අකුරු L අකුරු කියන එක පුතේ ඔයාලා දන්නවා අර ඇල්ෆා බීටා කියන්නේ K කියන්නේ අර කක්ෂ KLMN කියලා වගේ නේද තියෙන්නේ. මෙන්න මේ ෆොටෝ එකේ තියෙනවා පැහැදිලිව. ඒ පැහැදිලි කියලා ලොකු පැහැදිලිකමක් නැහැ. මෙන්න මේ විදිහේ ග්‍රාෆ් එකක් තමයි එන්නේ. හරි. මේ තියෙන්නේ අර ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා වැදිලා X-ray පිට වෙන විදිය. මේක ඉතල ලොකු පැහැදිලිකමක් නේ. මේ තියෙන්නේ ග්‍රාෆ් එකක්. මේ මොලිබ්ඩීනම් ඇනෝඩයක් තිබ්බොත් එහෙම මොලිබ්ඩීනම් ඇනෝඩයකට කිලෝවොට් 25ක ෆිල්ටර් එකක් නැතුව දුන්නාම මේ තියෙන ෆෝටෝන් වල එනර්ජි එක. ෆෝටෝන් වල එනර්ජි එක කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන වල ශක්තිය ඇවිල්ලා වදිනකොට මේ එන කිරණ සටහන X-ray කිරණ සටහන. හරිද? ඒකෙන් හිතාගන්න ඒකට කොහොමද කියන එක. ඒක මේ ඉන්නේ ග්‍රාෆ් එක තමයි මෙතන ඇඳෙන්න ඕනේ නැහැ. මේක නිකන් අර පොඩි තල්මහක් වගේ එකක් ඇඳලා තියෙන්නේ. හරි. මේ නෝට් එක හම්බුනොත් වෙනස් කරගන්න මේ විදිහට කෝඩ් එක. ඔන්න ඔය වගේ හැඩයක් එන්න ඕනේ. හරි. මේ අමාරු මේ තන අඳින්න පැහැදිලි සටහනක් තිබ්බොත් තව හොඳයි. කොහොම හරි මේක තේරුම් ගන්න ඕනේ මේ රේඛා වර්ණාවලිය කියන එක එන්නේ මේ රේඛා වර්ණාවලිය කියන එක එන්නේ අර ඉලෙක්ට්‍රෝනයක් ගැලවිලා අයින් වෙලා බාහිර කවචයකින් ඉලෙක්ට්‍රෝනයක් ආපහු තිබ්බදන්ට එනකොට සම්දතික වර්ණාවලිය කියන එක එන්නේ අර ඉලෙක්ට්‍රෝන අපගමනය වෙන හින්දා. ඉලෙක්ට්‍රෝන යන පාර නැතුව අයින් වෙලා යන හින්දා. හොඳද? මම හිතන්නේ ඒක ඇත්තට ගොඩාක් අමාරු කතන්දරයක් නෙමෙයි. ඔය X කියන වර්ණාවලිය ගැන අහනවා ඈ. මේ තියෙන්නේ රේඛීය වර්ණාවලිය කොහොමද විස්තර සම්ප්‍රතික වර්ණාවලිය. ඒක ඔයාලට සමනින් කිව්වොත් තේරෙයි. මෙතන තියෙනවා සාමාන්‍ය X කිරණ බවට පරිවර්තනය වන්නේ පතන ඉලෙක්ට්‍රෝන කදම්බේ චාලක ශක්තියෙන් 100ට 0.05 පමණි.
තා කුඩා ප්‍රමාණය. ඉතිරි තාපයේ බවට පරිවර්තනය වන බැවින් ඇනෝඩයේ මෙන්ම එක්ස් කිරණද ස්ක්‍රීන නලයේද අධික ලෙස රත් වේ. එබැවින් සිසිල් ජලය මගින් එය නිරන්තරයෙන්ම සිසිල් කළ යුතුය. එක්ස් කිරණවල තීව්‍රතාවය රඳා පවතින්නේ ඇනෝඩය වෙත ගමන් කරන ඉලෙක්ට්‍රෝන වල සංඛ්‍යාව මතයි. කැතෝඩ සූත්‍රිකාව ධාරාව මගින් මෙය පාලනය වේ. එක්ස් කිරණ වල ශක්තිය හෙවත් සංඛ්‍යාතය රඳා පවතින්නේ ඇනෝඩය හා කැතෝඩයට යොදන විභවාන්තරය මතයි. හරි. මෙන්න ඒවනම් පාඩන තීව්‍රතාවය කියන එක රඳා පවතින්නේ සූත්‍රිකාවේ ධාරාව මත. මොකද සූත්‍රිකාවේ ධාරාව වැඩි නම් ඉලෙක්ට්‍රෝන පිටවීම වැඩි. ශක්තිය රඳා පවතින්නේ දෙන්න අර ඇනෝඩය කැතෝඩය අතර තියෙන විභවාන්තරය මත. දැන් මෙතන තියෙනවා ෆ්‍රීකවන්සි එක ගොඩාක් වැඩි කරවොත් ලැම්ඩා අඩු වෙනවා. එක්ස් කිරණ වල ශක්තිය වැඩි. එබැවින් විනිවිද යාමේ හැකියාවද වැඩි. ඒවා දැඩි එක්ස් කිරණ ලෙස හැඳින්වෙයි. පිළිකා සෛල විනාශ කිරීමට යොදා ගන්නේ මේවා. සම්භාවිත වෙන්නේ මේවා. ෆ්‍රීකවන්සි ගොඩාක් අඩුයි කියන්නේ ශක්තිය අඩුයි, විනිවිද යාමේ හැකියාව අඩුයි. මේවා මුදු එක්ස් කිරණ ලෙස හැඳින්වෙයි. ශරීරයේ අභ්‍යන්තර කාර්යරූප ගැනීම සඳහා භාවිත වෙයි. මෙන්න මෙතන ලස්සන කතන්දරේ තමයි මෙන්න මේක. මෙන්න මේ කාරණාව. තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඔයාලා දැකලා ඇති පිළිකා ලෙඩ්ඩු සාමාන්‍ය මාසික සැරයක්, සති 3කට සති 2කට වගේ සැරයක් යනවා කරන්ට් එක අල්ලන්න කියලා. කරන්ට් එක ගිහිල්ලා අල්ලන් එන්න ඕනේ කියලා. ඒකට ඒ කට්ටියට කරන්ට් එක අල්ලපුවම ගොඩක් අමාරුත් එක්ක. ඇත්තටම ඒ කට්ටියට කරන්නේ කරන්ට් එක අල්ලනවා කියන එක නෙමෙයි. සාමාන්‍යයෙන් පිළිකාව තියෙන්නේ කොතනද? පිළිකාව තියෙන තැනට එක්ස් කිරණ අධිශක්ති එක්ස් කිරණ වගේ කැවල වෙලා ඒ පිළිකා සෛල පුච්චන එකයි කරන්නේ. ඇත්තටම පුච්චන නෙමෙයි ඒවා ඇත්තටම විනාශ වෙලා යනවා. සෛල බිත්තිපාව විනාශ වෙනවා. සෛල ඒ කියන්නේ ඔයාලා දන්නවා එක්ස් කිරණ කදම්බයක් කියන්නේ අධිශක්ති කිරණ ඒවා අර ඉලෙක්ට්‍රෝන වලින් හැදිලා තියෙන බන්ධන පව විනාශ කරනවා. ඒකට ඒකෙන් පිළිකා සෛල විනාශ වෙන්නේ ඒ විදිහට. හැබැයි මෙතන මේ ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලා දන්නවා දැන් ඒක පොඩ්ඩක් මම විස්තර කරන්නම්. මම හිතන්නේ කීප දෙනෙක් හරි එහාරගෙන ඇති. නැත්නම් මේ වෙනකොට තාමත් අපහසු මට්ටමේ ඇත්තේ. දැන් මිනිස්සෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. හරි මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්යාගේ අපි හිතමු මේ වකුගඩු වල පිළිකාවක් තියෙනවා. ඉතින් මෙතන තමයි පිළිකාව තියෙන්නේ. දැන් සාමාන්‍ය දැන් මේ වගේ රේන්ජ් එක පිළිකාවක් තියෙනවා මේ පිටිපස්සට. දැන් ඒකට මේ තියෙන ප්‍රශ්නයක් තමයි හරියට මේ ඒ පිළිකාවේ තියෙන හරි තැනට විතරක් කරන් ඒ දැඩි එක්ස් කිරණ කියන දේවල් අල්ලන්න බෑ. මොකද ඒක එහෙනම් ඒ කැල ගලවලා අයින් කරලා ඒ කැල මේසයක් උඩින් කියලා තමයි ගහන්නේ. එහෙම ගහන්න ඕන නම් එතරම් ඉතින් ඒ කැල ගලවලා ආය පුදුමුත් ඉන්නවනේ. තියෙන ප්‍රශ්නේ අපි ඒක ගහනකොට එක්ස් කිරණ කදම්බෙම ඇඟ හරහා ගිහිල්ලා තමයි අනිත් පැත්තේ විනිවිද යන්න පිට වෙන්නේ. එතකොට මේ හොඳ සෛල පවා විනාශ වෙන්න ඉඩ තියෙනවා. ඒකින්ද දැන් අලුත්ම තියෙනවා දැන් අර කීමෝതെරපි කියන එකේ අලුත් මේ පිළිකා සෛල විනාශ කරන ක්‍රම තියෙනවා. ඔය නැනෝ තාක්ෂණයෙන් පාවිච්චි කරලා ඔය මීමැස්සුන්ගේ මේ විස අරගෙන රත්තරන් පරමාණු වල නැනෝ පාටිකල් අරගෙන එන්නේ අලුත් ක්‍රම ගොඩක් තියෙනවා මේ පිළිකා සෛලයේ විතරක් විනාශ කරනද. හැබැයි දැනටත් ලංකාවේ මේ ගොඩක් තැන් වල මේ ඔය කරන්ට් එක අල්ලනවා කියලා ඔය එක්ස් කිරණ ප්‍රමාණයක් ගහලා අනිත් පැත්තෙන් ගන්නවා. ඒකට සාමාන්‍යයෙන් මේ සෛල ටික පුච්චන්න පුළුවන්. ඒක හොඳ සෛල විනාශ වෙනවා. හොඳද? දැඩි එක්ස් කිරණ තමයි ඒවට පාවිච්චි කරන්නේ. ඔයිට අමතරව දැඩි එක්ස් කිරණ පාවිච්චි කරනවා මේ බිල්ඩින් වල කම්බි හොඳට තියනවාද එහෙම බලන්න පවා
කම්බි මැදින් කැඩලාද වගේ බලන්න උනත් මේ දැඩි එක්ස් කිරණ පාවිච්චි කරනවා. මුදු එක්ස් කිරණ සාමාන්‍යයෙන් ඔය මේවාල දන්නවා මේ පෙනහළු වල සෙම තියෙනවද කියලා බලන්න. ඇටකුරක් කැඩලාද කියලා බලන්න. ඔය වගේ දේවල් වලට එක්ස් කිරණ පාවිච්චි කරනවා. එක්ස් කිරණ වල ගුණ තියෙනවා. මම හිතන්නේ ඒවනම් ඔයාලා නිකන් කියව ගත්තත් ඇති. විනිවිද යෑමේ හැකියාව වැඩි, විවර්තනයට භාවිතනය කළ හැකි, වායු ඇතුලින් ගමන් කිරීමේදී වායු අයනීකරණය වේ. ඒක හිමිසර කියව ගන්න. එක්ස් කිරණ වල ප්‍රයෝජන තියෙනවා. වෛද්‍ය විද්‍යාවේදී, එන්ජිනියරු විද්‍යාවේදී පරමාණු සහ DNA සංකීර්ණ පිළිබඳ පරීක්ෂණ කටයුතුවලදී එක්ස් කිරණ විවර්තනය පාවිච්චි කිරීම මේ එක්ස්-රේ ඩිෆ්‍රැක්ටර් කියලා වෙලා මේ පෙරදින යුනිවර්සිටි එකේ තියෙන උපකරණයක් ළමයි. ඒකෙන් බලා ගන්න පුළුවන් ඔය බාහිර පෘෂ්ඨයක තියෙන විදිහේම බාහිර පෘෂ්ඨයක පරමාණු හැසිරෙලා තියෙන විදිය පරමාණුක ඒ කියන්නේ පරමාණු කැදැල්ලක අරය වගේ දේවල් බලා ගන්න පුළුවන් මේ එක්ස්රේ ඩිෆ්‍රැක්ටර් එකෙන් පාවිච්චි කරලා. ඒක තමයි මෙතන මේ දාලා තියෙන්නේ. ඊට පස්සේ ගුවන් තොටුපළ රේඛ කටයුතු වලදී ගමන් මළු පරීක්ෂා කිරීමට එක්ස් කිරණ භාවිත වේ. ඒක නම් ඔයාලා දන්නවනේ. ඔය ටික තමයි සාමාන්‍යයෙන් එක්ස් කිරණ ගැනයි අපිට කතා කරන්න දෙන්නේ. ඊට පස්සේ පරමාණුක න්‍යෂ්ටිය සහ මේ විකිරණශීලීතාවය එහෙම කතා කරන්න තියෙනවා. තව දවස් දෙකකට වැඩ තියෙනවා. අපි මේ ටික කතා කරමු ලබන සතියේ. නෝට් එක හොයාගන්න ළමයි පැහැදිලිව. ඒ නෝට් එක හොයාගත්තට පස්සේ මම මොන හරි අමතර කාරණාවක් කියනවා නම් ඒ කාරණාව එතකොට ලියා ගන්න පුළුවන්. හොඳද? ඒකින්ද මේ නෝට් එක හොයාගන්න ඉක්මනට ඊට පස්සේ ටියුට් එක ගණන් හදන්න ඕන හින්දා ටියුට් එකකුත් අපි හදාගමු. right. අද දවසට මම පාඩම නවත්තනවා. මම හිතන්නේ මේ ගිනිගත් වෙන ළමයි විතර ඉන්නේ. මම මේවත් මේ එදායක නම් දැම්මා මම YouTube එකට මම පුළුවන් උත්තරය අද දාන්නේ. මොකද මේ data වල ප්‍රශ්නක් තියෙනවා. ඕන එක්කෙනෙක් ඉන්නවා නම් ඕන වෙලාවක මගේ ලැප් එකේ තියෙනවා පුතේ ඉල්ල ගන්න පුළුවන්. දෙවෙනි කාරණාව හෙට